Unlimited History. අපේ ජාතික කතාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වෙනද වගේම අපි අදත් සඳුදා දවසේ අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් සමග ඒකාත්මික වෙන්නයි මේ සූදානම් වන්නේ. අපි ඔබ දන්නවා පහුගිය සති දෙක පුරාවටම කතා බහක් කළේ අපේ රටේ ප්‍රථම රජතුමා හැටියට අපේ පොළවෙන් උපන් ප්‍රථම රජතුමා හැටියට පුරාවිද්‍යාත්මක සනාථ කළ හැකි පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයට සම්ප්‍රාප්ත වීම සහ විශේෂයෙන්ම පණ්ඩුකාභය හැටියට අභය කුමාරයා රජවීම පිළිබඳව තමයි අපි ගිය සති දෙක පුරාම කතා කළේ. ඒකට හේතු වෙච්ච ප්‍රධානම කාරණය තමයි අපි මේ කතා කරගෙන එන එක දිගට සිලබස් එකක් වගේ මේ කතා කරගෙන එන ඉතිහාසය හරහා අපි අනුරාධපුරය ගැන කතා කරන්න නම් අපේ මහාචාර්යතුමා රාජ් සෝමදේවයන් සඳහන් කළේ පණ්ඩුකාභයව ගලෝලා අනුරාධපුරය කියන නගරය සෑදීම අනුරාධපුරය සෑදීම පිළිබඳව කතා බහ කරන්න බැහැ කියලා. ඉතින් අපි ගිය සතියේ මම ඉඳන් කිව්වා අපේ රටේ ප්‍රථම මෙගාපොලිස් ව්‍යාපෘතිය තමයි ප්‍රොජෙක්ට් එක තමයි මහානගර ව්‍යාපෘතිය තමයි අනුරාධපුරය කියලා සර් කිව්වා. මම ඉඳන් කිව්වේ එහෙනම් අපේ රටේ පළවෙනි මෙගාපොලිස් ප්‍රොජෙක්ට් එක අනුරාධපුරය වෙන්න ඇති කියලා. කොහොම වුණත් මම දැක්ක සමාජ මාධ්‍යවලත් ඒ පිළිබඳව ඒ වචනේ සඳහන් කරලා පෝස්ට් ෂෙයා වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉතිහාසය සාමාන්‍ය ජනතාවත් එක්ක ආස්වාදය කරන්න, ඒ සමාජගත කරන්න. කොහොම වුණත් අදත් අපේ මහාචාර්යතුමා රාජ් සෝමදේවයන් අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ආයිබෝන් මහාචාර්යතුමා. ආයිබෝන්. අපි සුපුරුදු ලෙසින්ම අපේ පළවෙනි අඩහෝරාව අපි වෙන් කරන්නේ පහුගිය සතියේ අපිට ලැබිච්ච ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඉතින් අපි ඒ සතියට අදාළව කතා කරනවා වගේම ඔබ පහුගිය සතිවල සහ මේ ඔබට සමහරලාවට ඉතිහාසය පුරාවිද්‍යාව පිළිබඳව ඔබට පැන නැගලා තියෙන ප්‍රශ්නත් අපි දකිනවා යොමු කරනවා. මෙතර සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්න ඉතාමත් සාමාන්‍ය සමහරලාවට අපේ අන්ලිමිටඩ් ඔබ විශ්වාස කරයිද දන්නේ සමහරලාට අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන අහන උදවිය ඉන්නවා ඈත හේන්වල රෑ ගස් උඩ හදලා තියෙන පැල්කොටේ ඉඳලා අලින්ගෙන් සහ අනිකුත් සිව්පාවන්ගෙන් තමන්ගේ භෝග ආරක්ෂා කරගන්නවා එක්කම අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන සාමාන්‍ය ගැමි ජනතාවත් ඉන්නවා. ඒකම කැනඩාව, ඇමරිකාව, ඉංගලන්තය වගේ රටවල් වල කෝපි කෝප්පයක් බොමින් ශාස්ත්‍රීයව මේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ආස්වාදය කරන නෝන මහත්තුරුත් ඉන්නවස. ඉතින් මේ දෙපාර්ශවයටම තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. කෙසේ හෝ අපි සන්තෝසයි අපිට මේ ලැබෙන ප්‍රශ්නත් එක්ක අපේ වෑයම සාර්ථක වෙමින් පවතින එක ගැන. එහෙම නේද සර්? එහෙමයි. අපිට පේනවා මේ ප්‍රශ්න අහන මහත්වරු ඒ වගේම මහත්මීන්ලා මේ ඒ නියෝජනය කරන සමාජ ස්තර කොයි වගේද කියලා. ඉතින් අපිට අහන සමහර අහන ප්‍රශ්න දැන් මේ පාර වැඩසටහනේ අපිට උත්තර දෙන්න තියෙන ප්‍රශ්න දිහා බැලුවහම එහෙම ඒ ප්‍රශ්න හුඟක් නගන්නේ ඈත ගන්ධනව්වල ඉන්න අපේ ගොවි ජනතාව. ඉතින් ඒගොල්ලෝ මේ රටේ ඉතිහාසය පිළිබඳ මේ අපේ වැඩසටහනේ යන කතිකාවට හුඟක් සංවේදී බව අපිට පේනවා. ඉතින් අපි හුඟක් සතුටු වෙනවා. මොකද ඉතිහාසය දැනගත යුත්තේ මේ රටේ පුරවැසියන්. ඉතින් මේ රටේ පුරවැසියන් කියලා කියන්නේ හේනේ, කුඹුරේ, කර්මාන්ත ශාලාවේ ඒ වැඩ කටයුතු කරගෙන මේ රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන ජනතාව. ඉතින් මේ මං හිතනවා අපි ධෛර්යවන්ත වෙනවා තවදුරටත් මේ වගේ ප්‍රතිචාරයක් රටේ නොයෙකුත් මට්ටම් වල ඉන්න අය පමණක් නෙමෙයි පිටරටවල් වල වාසය කරමින් අපේ රට වෙනුවෙන් වැඩ කරන, කල්පනා කරන, රටේ ඉතිහාසයට ආදරය කරන අය මේ අපේ වැඩසටහනේ තියෙන අදහස් වලට එකඟ වුණත් එකඟ නොවුණත් අපි මේ දෙකම ඊටම සාදරයෙන් පිළිගන්නවා. හැබැයි අපේ වේදිකාව ඊටම විවෘතයි. යම්කිසි දෙයක් එකඟ නොවෙනවා නම් ඒක විමසා බලන්න, අහන්න. එතකොට අපි ඉදිරියේදී අපේ ඊමේල් පණිවිඩ
ලබා ගන්න ආකාරය හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය අපි දැනුවත් කරන්නම්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තිබෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. ඒ වගේම නුවන් අපිට පේනවා සමහර ශාස්ත්‍රීයව මේ වැඩසටහන අහන අයට සමහර පාලි පාඨ පිළිබඳව ඒවැයි අර්ථය පිළිබඳව එකපාරට වටහා ගැනීම අපහසුයි මේ වගේ වැඩසටහනකින් කියූ පළියටම. ඒ නිසා ඒ පාලි පාඨ වලින් අදහස් කරන දේ කොහොමද ඒවැයි ව්‍යාකරණය මොකද්ද එහෙම කියලා ඉතින් ඒක ගැන දැනගන්න ඕන නම් අපි ඉදිරියට මේ පාලි පාඨවල මේ පාලි පාඨය මේ YouTube නාලිකාවට මේක අප්ලෝඩ් කරනවා. අපි දැන් එහෙම මහවංශයේ විශේෂයෙන් පාලියෙන් රචනා වෙලා තියෙන හින්දා ඔබතුමාගේ දක්වන උපුටා ගැනීම පිළිබඳව සමහර ලාවට අක්ෂර පිළිබඳව සමහර කෙනෙක්ට ඉතාමත් ශාස්ත්‍රීය ප්‍රශ්නයක් නගින්න පුළුවන්. අපි මේ අපි ගොඩක්ලාට මහාචාර්යතුමා භාවිත කරන මහවංශයේ පිටපතේ පාලියෙන් සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය අපි මේ අපේ මේ YouTube නාලිකාවේ අපි මේ මොහොතේ දිස් කරන්න කැමති අපිට පෙන්වන්න කැමති. ඉතින් සමහරවිට එහෙම පෙන්වුවම ඔය ප්‍රශ්න ගොඩක් නිරාකරණය වෙන්නත් පුළුවන්. පුළුවන්. ඒ වගේම අපිට අපේ ඊමේල් අපි ඉදිරිපත් කරන ලිපිනයට තමන්ට ගැටලුවක් තියෙනවා නම් ලියන්න. අපි කැප වෙලා ඉන්නවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද අපි මේ වෙලාව වෙනකොට දන්නවා අපේ රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න ජනතාව මේකට සවන් දෙනවා වගේම මේ ලෝකේ බටහිර කෙළවරේ කැනඩාවේ වැන්කුවර් නගරය ඒ වගේ නගරවල ඉඳලා නවසීලන්තය දක්වාම කෙළවර දක්වාම බොහෝ දෙනා මේ වැඩසටහනට සවන් දීගෙන ඒ කියන්නේ උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවය දක්වා මේ පුංචි දිවයිනේ ඉතිහාසය පිළිබඳව උනන්දුවෙන් ඉන්න අපේ ශ්‍රී ලාංකික ජනතාව. ඉතින් ඒ නිසා අපි බොහොම විවෘතව මේ ඒ අයගේ තියෙන ගැටලු වලට උත්තර දෙන්න සූදානම්ෙන් ඉන්නවා ශාස්ත්‍රීය පසුබිමක. ඔව් ඒකම මේ විශේෂයෙන් මගින් කීප දෙනෙක් විමසලා තිබ්බා සර් දැන් මේ අපි මේ කතා කරන දේ මේ ඉංග්‍රීසියෙන් සබ්ටයිටල් කරන්න බැරිද කියලා. ඔබ දන්නවා ඇති YouTube නාලිකාවේ ඔබ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව යම්කිසි ප්‍රවීණත්වයක් දරන කෙනෙක් නම් ස්වේච්ඡාවෙන්ම අපේ වැඩසටහනට ඇවිල්ලා අපේ වැඩසටහන ඉංග්‍රීසි වලින් සබ්ටයිටල් කරන්න දෙමළෙන් සබ්ටයිටල් කරන්න ඔබට හැකියාවක් තියෙනවා. අපි ඒකට අපේ YouTube එකේ ඉඩ සලසලා දීලා තියෙන්නේ. මේ ඔබට ඒක ස්වේච්ඡාවෙන් කරන්න පුළුවන්. අපි ඊට පස්සේ ඒකේ නිවැරදිතාවයන් බලලා ඉවරලා අපිට පුළුවන් පබ්ලිෂ් කරන්න. ඒකම අපි මේ මොහොතේ අපේ ඊමේල් ලිපිනයන් ඔබට සඳහන් කරන්න විශේෂයෙන්ම ඊතර ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සර්ගේ ඊමේල් ඇඩ්‍රස් එක කියන්න පුළුවන්ද? මේ වෙලාවේ අපි මේ ක්‍රියේත් පෙන්눔 කරන්නම්. ඔව් ඒක බොහොම සරලයි. මගේ නම රාජ් සෝමදේව කියන නම @gmail.com කියලා සඳහන් කරාම මාත් සමග ඊමේල් හරහා ගනුදෙනු කරන්න මේ සංවාදයක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. කරුණාකරලා Tamanට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ගැටලුව පැහැදිලිව පිරිසිදුව ලියා එවන්න. අපි ඒකට උත්තර සපයන්නම්. මොකද අපේ වගකීමක් තියෙනවා ලෝකේ කොයි අස්සක මුල්ලක හිටියත් අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට තමන්ගේ රටේ ඉතිහාසය පිළිබඳ යම්කිසි දැනුමක් ලබා ගන්නට අවශ්‍ය කරන පසුතලය හදලා නිර්මාණය කරලා දෙන එක. ඔව් රාජ් සෝමදේව අන්තිමට WA නෙමේ VA rajsomadewa@gmail.com. ඔබට මට ලියන්න පුළුවන් මගේ ඊමේල් ලිපිනය තමයි nuwan@netfm.com nuwan@netfm.com කියන ඊමේල් ලිපිනයට. ඉතින් අපේ මේ තිරේ මේ වෙලාවේ අපි පෙන්눔 කරන්නම් මේ ලිපිනයන් ඒකම අපේ YouTube වැඩසටහන බලන අයට මේ YouTube නාලිකාවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ඊමේල් ඇඩ්‍රස් දෙකම ඔබට සඳහන් කරලා තියෙනවා. එතන ක්ලික් කරලා ඔබට කෙලින්ම පුළුවන් අපිට ඊමේල් මගිනුත් ඔබේ ප්‍රශ්න සහ අදහස් එවන්න. හරි අපි ඔව් සර්. ඔව් නුවන් මම කියන්නේ ගියේ අර ඉංග්‍රීසි භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් උපශීර්ෂ යොදන්න පුළුවන් එක හුඟක් හොඳයි. මොකද මට පෞද්ගලිකව කතා කරලා තිබෙනවා විදේශවල ඉන්න අපේ සහෝදරවරු කීප දෙනෙක්. මොකද ඒගොල්ලන්ගේ දරුවෝ දැන් ඉගෙන ගන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සමහර දරුවන්ට ඇත්ත වශයෙන්ම සිංහල ඒ තරම්මම ආශ්‍රය කරන්න හම්බෙලා නැහැ. නමුත් අපේ ගෙවල් වල ඉන්න දෙමව්පියෝ සිංහලෙන් කතා කරනවා. නමුත් මේ වගේ ශාස්ත්‍රීය කරුණු ඒගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවෙන් දැනගන්න පුළුවන් නම් ඒ දරුවන්ට මොකද ඒ දරුවෝ අපේ රටට අයිති අය. ඉතින් ඒ අයට මේ පණිවිඩය ගෙන යන්න ඒක ඉතාම වැදගත් වෙනවා. ඒකේ තියෙන අධ්‍යාපන වටිනාකම. ඒ නිසා අපි ඒක ධෛර්යවන්ත කළ යුතුයි. අර ඉංග්‍රීසි භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් සබ්ටයිටල් කරන්න මේ අපේ වැඩසටහන. ඔව් අපි ඔබට යලිත් මතක් කරන්නම් unlimited history
net fm unlimited history කියලා අපේ වැඩසටහන YouTube එකේ search කරලා බලන්න පුළුවන්. නැත්නම් net fm රාජ් සෝමදේව කිව්වත් අපේ මේ වැඩසටහන් මාලාව වෙනවා. අපි ඒ සඳහා YouTube එකේ subtitle open කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට subtitle සඳහා ඉංග්‍රීසි සහ දෙමළෙන් සහ ඕනම භාෂාවකින් දායකත්වය ලබා දෙන්න පුළුවන් හින්දා ඔබට පුළුවන් ඒ සත්කාරයට ස්වේච්ඡාවෙන් සමහරවිට අපේ පැයක විතර වැඩසටහන එක දවසින් කරන්න බැරි වෙයි. පුළුවන් වෙලාවට subtitle කරන්න ඒ පිළිබඳව ප්‍රවීණයෝ ලෝකේ ශ්‍රී ලාංකිකයෝ ඕන තරම් ලෝකෙ ඉන්නවා. අපි පළවෙනි ප්‍රශ්නයට යමු වෙමු සර්. අපිට මේ ප්‍රශ්නය දඹුල්ලෙන් චන්ද්‍රසෝම මහත්මයා දුරකථනයෙන් යොමු කරනවා. අර සර් මේ ගල් එක්ක අපි වැඩ කරපු කාරණය පිළිබඳව කිව්වම ප්‍රශ්න දෙකක් ඇත්තටම යොමු වෙලා තියෙනවා. අපි ප්‍රශ්න දෙකටම කන් දෙමු. විශේෂයෙන් මේ ගල් මෙලෙක් කිරීම සඳහා අපේ රටේ තිබුණා කියන තාක්ෂණය සහ බෙහෙත් පිළිබඳව සර් කිව්ව කාරණෙත් එක්ක තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අපි මුලින්ම දඹුල්ලේ චන්ද්‍රසෝම මහත්තයාගේ ප්‍රශ්නෙට තමයි යොමු වෙන්නේ. හොඳයි මහත්තයෝ. මම මේ දඹුල්ලෙන් චන්ද්‍රසෝම කතා කරන්නේ. මහාචාර්යතුමාගේ අර රේඩියෝයේ වැඩසටහනේදී අර ගල් උණු කරන බෙහෙතක් ගැන එතුමා අනුමානයක් දක්වුවා. ඒ නිසායි මම මේ දැන් කතා කරන්නේ. මහාචාර්යතුමාට ඒක මෙච්චර කාල හොයාගන්න බැරුණා කියන එක කනගාටුවක්. මොකද දන්නවද? මම දන්නද මට දැන් අවුරුදු 60ක වයසක මම මෙච්චර කාල අපේ මුතුමිත්තෝ ගැන කතා කරොත් ඒගොල්ලන්ගෙන් මට දැනගන්න ඕන එක තමයි ගල් යුගයේ කාලයක් තිබිලා තියෙනවා. ඒ කාලේ ගල් වඩුව කියලා කොටසක් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ මේ කටු වලින් ගහලා සිල් කළ නෙමෙයි ගල් වලින් වැඩ කළා තියෙන්නේ. අද අපි පොළව උදුල් ගන්න විදියට උදුල් වාගේ දාය වගේ. ඒක බලන්න ගියාම දැන් අපේ පොළොන්නරුවේම ගල් කණු වලේම හරියට රැස්සට හදලා තියෙන්නේ. ඔය එදා කාලේ තිබුණු මේ අද වගේ ගයින්ඩ වලින් කපලා නෙවෙයි. මම ඔක දැනගෙන මට කොහොමද මේක තහවුරු කරගන්න පුළුවන් කියලා මම සීගිරිය ගිය වෙලාවේ දැක්කා ඔක. ඒ සීගිරිය ගිය වෙලාවේ අර නංගගෙන යනකොට දැන් නම් පඩිපෙළවල් හදලා තියෙන්නේ. නමුත් අතන තියෙනවා එක දිනක ගිහිල්ලා බලන්න ඔබතුමාලා මහාචාර්යතුමාලා නිකන් පොල් කටු වගේ එහෙම අතෙන් හදලා තියෙන්නේ එතන. ඔන්න ඔය කියන බෙහෙත ගාලා තමයි ඒක එදා කාලේ තිබුණු බෙහෙත මගේ සීයා මට හඳුන්වලා දුන්න කර්මෙන් මම කියන්නේ යම් කිසි තැනක ලොකු ගලකට එදා තිබුණු ඒ ගල් වඩුවන්ගේ බෙහෙත ටික දැම්මාම ඒ ස්ථානේ විතරක් අපෙන් අයින් කරන්න පුළුවන්. මේ පොළොව අපි අයින් කරනවා වගේ. ඊට පස්සේ ඒ බාහිරව එතනින් එහාට ඒ බෙහෙත ගෑවෙන්නේ නැති තැන් වලට ඒ ගලට කිසි දෙයක් වෙන්නේ නැහැ. විනාඩි ගානක් පැය ගානක් ගිය විට යථා තත්ත්වයට ගලපවත් වෙනවා. අනිත් එක තමයි මට දැන් මතක් වෙනවා දැන් ඔන්න ඔය කතන්දරේට එනවා නිදහං කතන්දරේ. මොකද එදා නිදහං කරලා තියෙන්නේ රජවරු නිදහං වාසයෙන් මේ වස්තුහං කරලා තියෙන්නේ ඔය කියන බෙහෙත ගාලා අපෙන් සාමාන්‍ය ගල අයින් කළා යම් කිසි ගලකින් තියෙන කෙන වහලා තමයි ඔය වස්තුව තියලා තියෙන්නේ. මන් දන්න ධර්ම හොයලා කියලා බලන්න. ඊළඟට සර් මේ ඊළඟ ප්‍රශ්නේත් මේකට ඈඳිච්ච ප්‍රශ්නයක් හින්දා මේ කළුතර සංජීව කියලා මහත්මයෙක් යොමු කරන්නේ ඔහුගේ අත්දැකීමක් එක්ක අපි මේ ප්‍රශ්නෙත් අහලා ඉමු නේද සර්? ඔව් ප්‍රශ්නෙත් අහලා. 1973 දෙසැම්බර් මාසයේ 6 වෙනිදා තමයි මගේ සීයා අවයවයටපත් දුන්නේ. එතකොට ඊට පෙර ආතු එයා දැනුම් දීලා තිබුණා මම එතකොට පොඩි මේ වගේ එකක් තියෙන උතා මේ විදිහට තමයි කරලා තියෙන්නේ. මේ බෙහෙත ගැන විස්තරයක් මම ගාව තියෙනවා කියලා. ඒ කියන්නේ කළුගල් ඔය තියෙන දක්වෙන් මෙලෙක් කරලා එක්කෝ කළුගල් දෙකක් එකට අලවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කළුගල් වල යම්කිසි රටාවන් නිර්මාණය කරන්න පුළුවන් විදිහට මේ මෙලෙක් කිරීමේ බෙහෙත ඒක ඇත්තටම කැලෑවෙන් සොයා ගන්නාලද ශාකමය ද්‍රව්‍ය ප්‍රයෝග කරන සාදා ගන්න බෙහෙතක්. මේක රහස් වට්ටෝරෝ පිළිතුර තමයි ඒගොල්ලෝ තිබුණේ. නමුත් අවාසනාවකට මට ඒක ලබා ගන්න බැරි වුණා. එතුමා මේ හදිසියෙ නිය ගියා. සර්ට දැන් පුළුවන් මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න. ඔව් අපි මේ ගල් උණු කිරීම පිළිබඳව අපේ පැරණි අය අතර තාක්ෂණයක් තිබුණාද කියන ප්‍රශ්නයෙන් තමයි අපි ප්‍රශ්නේ තමයි ගිය පාර වැඩසටහනේදී නැගුවේ. ඒකට ප්‍රතිචාර හැටියට තමයි මේ මහත්තුරු දෙපළක්ම ඒ ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මට ඒ ගැන මොනක්වත්
ස්ථිර වශයෙන් යමක් කියන්න බෑ. මොකද හේතුව එහෙම ක්‍රමවේදයක් තිබුණා නම් අපි ඒක සොයා බලලා පරීක්ෂා කරලා ඒ පිළිබඳ නිශ්චිත දැනුමක් ගොඩනගාගත යුතුයි. අපි මේ මහත්තුරු දෙන්නටම ඊටාම ක්‍රතවේදී වෙන්න කැමති මේ වෙලාවේ ඔබතුමාලාගේ තිබිච්ච පාරම්පරික දැනුම පිළිබඳව අපිව දැනුවත් කළාට. ඉතින් අපි කෙසේ හෝ ඉතා ඉක්මනින් ඔබතුමාලට අපි ආමන්ත්‍රණය කරනවා, ඔබතුමාලා ළඟට එනවා. ඉතින් අපිට පුළුවන් විදිහට ඒ තොරතුරු ලබා දෙන්න අපි ඒවා පරීක්ෂා කරලා බලලා ඒවැයි තියෙන වළංගු භාවය තේරුම් අරගෙන මෙන්න මෙහෙමයි අපේ රටේ සම්ප්‍රදාය තිබුණේ කියලා අපි මේ වැඩසටහන හරහා අපි රටට ලෝකෙට කියමු. එතකන් අපි පොඩ්ඩක් ඉවසගෙන ඒක ගැන කල්පනාවෙන් උනන්දුවෙන් ඉමු. අපි නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මේ මහත්තුරුන්ට මේ අපේ වැඩසටහනට අමතලා ඒ තොරතුරු දැනුම් දීම ගැන. ඔව් සර්, හැබැයි ගිය සතියේ පැහැදිලිව කිව්වා දැන් සර්ට හම් වෙලා තියෙන දේවල් එක්ක ගත්තම අපි ගල්වලට වඩා තද ලෝහයන් එක්ක යකඩ එක්ක ගනුදෙනු කරපු හින්දා තමයි අපිට මේ ගල් එක්ක වැඩ කිරීමේ ප්‍රවීණත්වයක් ආවේ කියලා. හැබැයි ඔබතුමා කිසිසේත්ම අපේ ජනප්‍රවාදයේන අපි ගල් මෙලෙක් කළ හැකි බෙහෙත් පිළිබඳව ප්‍රතික්ෂේප කළේ නැහැ. නෑ, ප්‍රතික්ෂේප කළේ නෑ. මම එහෙම කිව්වේ නෑ. එහෙම දෙයක් තියෙන්න පුළුවන්. සමහරට අපි නොදන්න විදිහේ, අපි මවිතයටපත් කරන විදිහේ තාක්ෂණයක්, දැනුම් පද්ධතියක් තියෙන්න පුළුවන්. මොකද තියෙන්න පුළුවන් නෙමෙයි, තියෙන්න ඕන. අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ මේ ගල් එක්ක වැඩ කළා, වනසත්තු එක්ක වැඩ කළා, මහවනාන්තර එක්ක වැඩ කළා. එතකොට ඒවා කරගෙන යන්න නම් ඒක කරගෙන යන්න සමතුලිතව කිසියම් ඥාන සම්ප්‍රයුක්තයක් තිබිය යුතුයි ක්‍රමවත්. ඉතින් ඒවා මේ පහුගිය අවුරුදු 450ක 500ක කාලය ඇතුළත මේ ඇතිවෙච්ච අපි ලෝකයට ඕනවට වැඩිය විවෘත වීම ප්‍රතිඵලයක් හැටියට ඒවා අපි අතරින් ගිලිහී යන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මොකද අපි දන්නවා මේ රටට ආපු යටත් විජිත ඒ නිලධාරීන් ඒ පාලනය කරපු අය විශේෂයෙන්ම යුරෝපීය ජාතිකයෝ මේ අපේ වගේ රටවල් වල තියෙන දැනුම හැඳින්වෙන්නේ ප්‍රාථමික දැනුමක් හැටියට. ප්‍රිමිටිව් කියන වචනේ ඒගොල්ලෝ කිව්වනේ. ඉතින් ඇත්ත වශයෙන්ම ප්‍රිමිටිව් කියන්නේ මොකක්ද කියන එක ගැන මට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. අර මේ මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ මිනිස්සෙක්ව ඝාතනය කරන හැටි දැක්කහම මම නම් කවදාකවත් අහලවත් දැකලවත් නැහැ මේ ගල් යුගයේ මිනිස්සු මේ සතෙක් බිම දාලා බෙල්ල පාගගෙන හිටියයි කියලා මැරෙනකන්. ඉතින් ඒ නිසා ප්‍රිමිටිව් ප්‍රාථමික කියන වචනේ අඳුන්වලා දුන්නේ ඒ කට්ටියම තමයි. ඉතින් ඒ නිසා මේ ඕවා ඔක්කොම හදපු දේවල්. ඉතින් යමක් ප්‍රාථමිකයි කියලා කියන්න තර්කයක් නැහැ. ඒක මහා සාපේක්ෂ වචනයක්. මේ ඉතින් ඒ හින්දා ඔය ඒ වගේ වචන අඳුන්වලා දීලා ඒවා කොන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේවා පරම්පරාවලින් ගිලිහිලා ගියේ. දැන් අද බැලුවොත් අද වර්තමාන පරම්පරාවේ දරුවන්ට මේ රටේ තියෙන ගහකොළ මල් කුරුල්ලෝ ගැන ඒගොල්ලන්ට එහෙම අවබෝධයක් නැහැ. ඒක අඳුරන්නෙත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒක වෙලා තියෙන්නේ අපි එහෙම જાතියක් නෙමෙයිනේ. අපි පරිසරයත් එක්ක හිටපු, පරිසරයට ආදරය කරපු, ගස් කොළන් ගැන විස්තර දන්න, ඒවේ තියෙන ඖෂධීය ගුණය දන්න, කුරුල්ලන්ගේ සද්ද වලින් වැස්ස වහිනවාද කියලා කියන්න තරම් දක්ෂතාවයක් තිබිච්ච ජනතාවක්නේ. ඉතින් ඒ නිසා අපි කවදාක්වත් මේ මහජනයා අතර තිබෙන මේ ජනමතකය අව탁සේරු කරන්න අපේ කිසිම පෙළඹවීමක් හෝ අරමුණක් නැහැ. අපි මේ නූතන ලෝකයට මේවා ගැන කියන්න නම් මේවා පරීක්ෂා කරලා තේරුම් අරගෙන ඒවා ඉදිරිපත් කරන්න ඕන ක්‍රමානුකූලව. ඉතින් ඒ නිසා අපි ඒ මහත්තුරුන්ට නැවතත් ස්තුතිවන්ත කරමින් අපි ඉදිරියේදී මේ ගැන සොයා බලලා ක්‍රමවත්ව වැඩපිළිවෙලකට යන්න කල්පනා කරනවා. ඔව්, ඒකම අපි මේ මොහොතේ ආරාධනා කරනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ දන්නවනම් එවැනි පාරම්පරික දැනුමෙන් අපේ ශිලා කර්මයන් කරපු විදිහ, අපි කළුගල් එක්ක වැඩ කරපු විදිහ පිළිබඳව ඔබේ පරම්පරාවෙන් එන යම්කිසි ආකාරයක පුස්කොළ පොත්, බෙහෙත් සීට්ටු වගේ දේවල් තියෙනවා නම් අපි පොරොන්දු වෙනවා ඉතාමත් පරිස්සමෙන් ඒවා පරිහරණය කරලා. සමහරවිට ඔබ පරම්පරාවෙන් පිටට යනවට කැමති නැත්නම් ඒවා මහාචාර්යතුමා ඒ ලෙසින්ම ඒ ප්‍රතිපත්ති රකමින් ඒවා පරිහරණය කරන්න සූදානම්. ඉතින් අපි බොහොම විවෘත මිලියන ගාණක් අපිව මේ මොහොතේ අහගෙන ඉන්න සහ බලාගෙන ඉන්න උදවියට ආරාධනා කරනවා. ඔබට එහෙම හැකියාවක් තියෙනවා නම් අපිට කීප දෙනෙක් කතාත් කළත් එක්කස නැත්නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් මාධ්‍යයන් අපි විටින් විට සඳහන් කරනවා. අපේ මේ මොහොතේ net fm ඔන්නයා කියන Facebook අඩවියේ අපේ බැනර් එක දිස්සනවා. එතනට ගිහිල්ලා ඔබට ඒ පිළිබඳව ඔබ පෞද්ගලිකව සම්බන්ධ කරගත හැකි කාරණා තියෙනවා නම් අපිට කියන්න. අපි ඒව පුද්ගලික භාවය සහ රාශිගත භාවය රකිමින් ඒ පරීක්ෂණවල නියුතු වෙන්න
නිරත වෙන්න අපි පොරොන්දු වෙනවා. අපි ඒ පණිවිඩයත් එක්කම අපේ තිරේ එක්කම අපේ කාර්යාලය දුරකථනයත් අපි මේ මොහොතේ දිස් වෙනවා 0112507080 0112507080 මේ මොහොතේ කතා කරන්න එපා. දැන් රාත්‍රියේ හින්දා අපේ කාර්යාලය වෙලාවල් වල කතා කරලා ඔබට ඔබ ගාව එහෙම දේවල් තියෙනවා නම් මේ ගල් මෙලෙක් කරපු හැකි බෙහෙත් පිළිබඳව ඔබ තොරතුරු දන්නවා නම් අපිට කතා කරලා කියන්න අපි ඔබව සොයා එන්නම්. අපි ඉක්මනටම සර් ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නේ අපිට යොමු වෙන්නේ ඇලහැර බකමූණෙන් මේ පුරා විද්‍යා ස්ථානයක් පිළිබඳව ප්‍රේමලාල් මහත්මයා තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඔබේ ප්‍රශ්නේ අපේ ගමට ඉඳන් හදම්ම 10ක් විතර ඇතුලේ කැලේ තියෙන කන්දක්. ඒ පරණ මිනිස්සු කියන විදිහට මාලිගාවක් තියෙනවා කියලා මම ගියා බලන්න. උස කන්දක් ඒක උඩ වැවක් තියෙනවා. මේ මාලිගාවක් කියන්නේ නාපුතන පීල්ලක් වගේ පොකුණක් කියලා කියනවා කට්ටිය. මහාචාර්යතුමාට කියලා ඒවා රැක ගන්න විදිහක්. එහෙනම් පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මේ පුරාණ දේවල් නැති වෙලා යන එකේ කියලා තමයි මම කතා කරන්නේ බලන්න. හරි මේ ප්‍රශ්නෙත් එක්කම මට ඔබතුමාට සුබපතනට වැඩි ඒක ආඩ බොහොම ගෞරවනීය දෙයක්. මේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමේ ජනාධිපති විශේෂ කමිටුවට අපේ මහාචාර්ය රාජසෝම දේවයන් අපි ගිය සැරේ වැඩසටහන කර ඉන්නකොට තමයි මට මතක විදිහට ඒ ගැසට් පත්‍රය නිකුත් උනේ. ඉතින් ඒ ශක්තිය ධෛර්යයත් ලැබේවා කියලා සඳහන් කරනවා. මට හිතෙන විදිහට දැන් මෙතුමා සඳහන් කරන එක නැගෙනහිර පළාතයි ඉතින් නෑ නේද නේද? නෑ. ඔව් හැබැයි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම සාධාරණ ඉල්ලීමක්. ඔව් මේ මහත්මයා කියන එක හරි ඒක නිවැරදි. මොකද ඔය ඇලහැර බකමූණ ඔය පැත්තේ නුවරගල කන්ද ඔය පැත්තේ විශාල ප්‍රමාණයක් නෂ්ටාවශේෂ තිබෙනවා. මං හිතනවා මේ නෂ්ටාවශේෂ ගැන වැඩ කටයුතු කිරීම අතිශයින්ම වැදගත් කියලා. මොකද අපිට පේනවා මේ ඔය මාතල නාවුල බකමූණ ඔය වගේ ප්‍රදේශවල ඔය නුවරගල කන්ද එහෙම නියෝජනය වෙන විදිහට ඒ ප්‍රදේශ උතුරුමැද තැනිතලාවත් කඳුකරයත් යා කරන දංවලක් වගේ තියෙන පුරුකක් වගේ තියෙන ප්‍රදේශයක්. ඉතින් අපිට දැන් මේ ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යාඥයන් හැටියට අපි වැඩ කරගෙන යනකොට අපට පේනවා යම්කිසි දෙයක් නොවන් මේ අපේ ඉතිහාසය සකස් වීම සම්බන්ධයෙන් කඳුකරයේ ජීවත් වුණු ජනතාව විශාල දායකත්වයක් දක්වලා තියෙනවා. එතකොට ඉතිහාසයේ පසු කාලයක මේ කඳුකරයේ හිටපු ජනතාව පහතරට තැනිතලාවලට සංක්‍රමණය වෙලා අවදි කීපයක් අවස්ථා කීපයකදී මේ අපේ ප්‍රධාන ශිෂ්ටාචාරය ගොඩනැගීමට අවශ්‍ය කටයුතු කළා. දැන් මේක ගැන මම පහුගිය අවුරුදු 3ක විතර කාලය තුල විශේෂයෙන් අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද මම හපුතලේ බෙරගල ඒ වගේම හල්දුම්මුල්ල බලංගොඩ ඌපනායක ඒ වගේම ඒ වගේ පළාත්වල මම ශේෂ්ත්‍රයට ගිහිල්ලා හොයලා බලලා සමහර තැන්වල කැණීම් කරලා කාල නිර්ණය ලබාගෙන ඒ කරපු වැඩ කටයුතු සියල්ල සමස්තයක් හැටියට අරගෙන විශ්ලේෂණය කරාම මට පේනවා විශේෂයෙන්ම මේ කඳුකරය තමයි අපේ රටේ සැලකිය යුතු තරම් පැරණි ජනාවාස තිබිච්ච ප්‍රදේශ කියලා. දැන් මේක කියන්න හේතු මේ දත්ත අපි දැන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා. අපි පාසල් පොත්වලට ඉතිහාස පොත්වලට සිංහල භාෂාවෙනුත් මේවා ලියලා තියෙනවා. ඉතින් මේ මම ඊටම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ අඩුගානේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියලා තියෙන ඒවා ඊට ප්‍රවේශම් සහගතව කියවන්නේ කියලා. මම මේක කියන්න හේතුව තමයි නුවන් දැන් අපි මම 2014 මේ ජාතික අධ්‍යාපන ආයතනයට උදව් කරනකොට මේ ඉතිහාස පොත සංස්කරණය කරන්න ඔය රංචා මඩම කියන දිහාවේ තියෙන සොහොන් භූමියක් ගැන අපි විස්තරයක් දැම්ම දරුවන්ට ඒක දැනගන්න කාල නිර්ණයෙම. ඉතින් මට අහන්න හම්බුණා මේ ළඟදී මේ එක්තරා ගුවන්විදුලි වැඩසටහන අධ්‍යාපන වැඩසටහනකදී එක්තරා ගුරු මහත්මයෙක් මේ රංචා මඩම සුසාන භූමිය සොයා ගැනීම ගැන දරුවන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් එතනදී මහත්මයා කිව්වා මේ දවස්වල මේ නාලිකාවල යනවනේ ඉස්කෝලේ පාඩම්. ඒ මහත්මයා කිව්වා මෙම රංචා මඩම සුසාන භූමිය ඉතා වැදගත්. මොකද ඒක පාඩම් පොතේ තියෙන නිසා මේ සුසාන භූමිය සොයාගත්තේ ඒ සුසාන භූමිය පිහිටා තිබෙන රංචා මඩම විද්‍යාලයේ විදුහල්පතිතුමා තමන්ගේ ක්‍රීඩා පිට්ටනිය සකස් කරන්න මේ බර වාහනයක් දාලා
ඒක මේ මට්ටම් කරන වෙලාවේ තමයි මේ සුසාන භූමිය මතුනේ කියලා. ඉතින් ඒක වැරදි වැටහීමක්. මොකද එහෙම නෙමෙයි. මොකද මමමයි ඒක සොයාගත්තේ සුසාන භූමිය. ඒක තියෙන්නේ මේ බෝල පිට්ටනියේ මැද්දේ නෙමෙයි. ඒ සුසාන භූමිය තියෙන්නේ මේ විද්‍යාලයේ විද්‍යාගාරය සහ තව එක දේශන ගොඩනැගිල්ලක් ඉස්සරහා මිදුලේ. දැන් ඔය මේ අපි ඔය පිළිබඳව ඡායාරූපත් පළ කරලා තිනවා අන්තර්ජාලය පිළිස්සුවා නම් ඒ තියෙන තැන මොනතරම් පින්තූරක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේවා මේ දරුවෝ ආසාවෙන් මම හිතන්නේ මේ ඉස්කෝලේ පොතේත් ඒකේ පින්තූරයක් තියෙනවා. පින්තූර තියෙනවා. බැලුවම තේරෙනවා මේක මේ පිට්ටනියක් නෙමෙයි මෙතන ගොඩනැගිලි රාශියක් තියෙන තැනක තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉතිහාසයේ ගුරුතුමා මේ පින්තූර බලන්න නැතුව තමයි ඉතිහාසය කරලා තින්නේ. නෑ ඒක තමයි මම කිව්වේ ඒක මොකක් හරි අතපසුවීමක් වෙන්න ඇති. ඒ නිසා මේ රටේ ඉතිහාසය ගැන අපි දරුවෝ හරි ආසාවෙන් මේවා ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට හුඟක්ම නිවැරදි විදිහට ඒ දැනුම දෙන එක ගුරුවරු ඒ සියලු දෙනාම ඒවා ගැන හොඳට කියවලා බලලා මොකද අපේ යුතුයකම අපි ඉෂ්ට කරලා තියෙනවා, අපි ඒවා කැනලා තියෙනවා, කාල නිර්ණය කරලා තියෙනවා, ප්‍රකාශයටපත් කරලා තියෙනවා, පාසල් පොත්වලට දාලා තියෙනවා. එච්චර ලොකු වැඩ කොටසක් කරලා තියෙද්දි මේවා ගැන බොහොම ප්‍රවේශම් සහගතව මට ඒ වෙලාවෙම හිතුණා දුරකථනය අරගෙන කතා කරලා ඒක නිවැරදි කරන්න. නමුත් මම හිතුවා ඒක සුදුසු නෑ, ඒක ගෞරවයක් වෙයි කතා කරපු මහත්මයාට සහ විකාශනය කරපු නාලිකාවට කියලා. ඉතින් ඒ නිසා මම මේ වැඩසටහන අවස්ථාවක් කරගන්නවා ඉදිරියේදී ඒව ගැන සොයලා බලලා හොඳට කරුණාකරලා දැන් අපි කිව්වා මේ අපේ ඊමේල් ලිපිනේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඊමේල් ලිපිනේට අහන්න මේක කොහෙද තියෙන්නේ, මේක ඡායාරූපයක් ගන්න පුළුවන්ද, අපි ඒකට උදව් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ මම කියන්න ගියේ ඔය අර මහත්මයා අහපු ප්‍රශ්නේ නාවුල්ල බකමුණ පැත්ත ගැන. ඉතින් මේ ඔය සොහොන් භූමිය හැම අපි ඔක්කොම කඳු කරේ තමයි සොයාගත්තේ. ඉතින් දැනට පේන හැටියට ඔය වළං හදන්න මේ මිනිසුන් ඒ කියන්නේ තමන්ගේ ඥාතීන් ආදාහනය කරලා යාතු කර්ම කරන්න ඒකට පුරුදු වෙච්ච ජනතාව මීට අවුරුදු 4400කට පමණ එපිට කාලයකදී කඳුකරේ ජීවත් වෙච්ච බව අපට හොඳට පේනවා මේ කාබන් කාල නිර්ණය දිහා බැලුවට පස්සේ. ඒ වගේ මේ සොහොන් පිට්ටනිය අපි හොයාගෙනත් තියෙනවානේ. එතකොට පැරණිම ජනතාව දැන් අපි 2500ක් ගැන ඉතිහාසය කතා කරන්නේ. අවුරුදු 2500ක ඉතිහාසය කියලා අපි අරගෙන ඊට පස්සේ අපි අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන අපි මේ කතාව පටන් ගන්නවානේ. නමුත් අපිට දැන් මේ මෑත කාලේ කරලා තියෙන දේවල් අනුව අපිට පේනවා මේ කඳුකරේ තමයි මේ අපේ මේ යම් කිසි ශිෂ්ටාචාරවත් වීමට සූදානම් වන සමාජයක මුල් සලකුණු අපිට පේන්නේ කඳුකරේ කියන කාරණය. ඉතින් කඳුකරේ ඉඳලා පහු කාලයක මිනිස්සු පල්ලෙහාට තල්ලු වුණා. දැන් ඒ තල්ලු වෙච්ච භාවයත් පේන සලකුණු අපිට හුඟක් තියෙනවා. විශේෂයෙන්ම ඔය රංචමඩමේ සොයාගත්ත සුසාන භූමිය, ඒ වගේම බෙරගල සොයාගත්ත සුසාන භූමිය, ඒ සුසාන භූමි සම්ප්‍රදායට අයිති සුසාන භූමි සොයාගෙන තියෙනවා මේ තැනිතලාවෙන්. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මාතර බණ්ඩත්තර කියන තැන. මේ බණ්ඩත්තර කියන තැන මේ අහම්බෙන් ආචාර්ය පීපී දරණියගල මහත්මයාට සොයාගන්න හම්බුණා මේ රංචමඩම සම්ප්‍රදායේ සුසානයක්. ඉතින් බණ්ඩත්තර කියලා කියන්නේ මාතර. ඒ කියන්නේ මාතර ඒ තැනිතලාව මුදුවරල පැත්තටත් මේ සංස්කෘතිය පසු කාලයක ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි පීපී දරණියගල මහත්මයාට ඒක කාල නිර්ණය කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒක කරන්න පුළුවන් වුණා නම් බොහොම හොඳයි. මේ ඉතින් එතන එක සුසානයක් තියෙන විදිහක් නැහැ. එතන තව ඇති. ඉතින් ඒක සොයා බලන්න වෙනවා අනාගතයේදී කාල නිර්ණය කරන්න. ඒ වගේම මේ සුසාන භූමි හම්බෙලා තියෙනවා කැලණිය නිම්නයෙන්, විශේෂයෙන්ම වාරණ තියෙනවා මේ අත්තනගල්ලේ, ඒ වගේම වාරණ කලවටුවාව කියන ස්ථානේ, ඒ වගේම රුවන්වැල්ලට සමීපව තියෙන නිකවටවන නිකවල මුල්ල කියන ස්ථානේ, ඒ වගේම දුම්මල සූරයෙන් සොයාගෙන තියෙනවා ඒ වගේ සුසාන භූමියක්. ඒ වගේම දැන් අපිට වාර්තා වෙනවා දිවුලපිටියේ තියෙනවා ඒ වගේ මේ සුසානයක් සොයාගෙන. මේ වගේ විදිහට ගත්තාම මේ කඳුකරේ හිටපු මිනිස්සු පසු කාලයක ක්‍රමයෙන් සංක්‍රමණය වුණා පල්ලෙහාට. ඉතින් ඇත්තෙන්ම දැන් අර මහත්මයා කියපු ඒ නාවුල මේ බකමූණ පැත්තේ තියෙන නෂ්ටාවශේෂ තීරණාත්මක වෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. සමහර විට අපිට ඒවා හරියට පරීක්ෂා කරලා බලලා ඒවා කාල නිර්ණය කළොත් එහෙම අපිට සොයා ගන්න පුළුවන් වෙයි අපේ ඉතිහාසයේ පටන් ගන්න සීමාවයි අර අපට බෙරගල පැත්තෙන් හම්බෙන සුසාන භූමිය අයිති මීට අවුරුදු 4000කට උඩදී තිබිච්ච ජනාවාසයි ඒ දෙක අතර තියෙන අතරමැදි තත්වයක් අපිට සොයා ගන්න බොහෝ විට විභවතාවක් තිබෙනවා. ඒවා ක්‍රමානුකූලව පරීක්ෂා කරන්න ඕන. ඇත්තෙන්ම මේ රටේ තියෙන පුරාවස්තු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ ඒවා ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඉතින් අපේ
අධ්‍යක්ෂ ජනරාල්තුමා බොහොම උනන්දුයි ඒ සම්බන්ධයෙන් ආචාර්ය සෙනරත් දිසානායක මහත්මයා. ඉතින් අපි එතුමාටත් දැනුවත් කරමු මේවා ගැන බලන්න කියලා. ඒතර ප්‍රාදේශීය නිලධාරීවරු ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අපි මේ මහතුරුන්ට කියමු ඊටාම ඉක්මනින් මේවා සොයා බලලා මේවට අවශ්‍ය විධිවිධාන ගණ්ඩේ කියලා මේවා ආරක්ෂා කිරීම සඳහා අපට පුළුවන් පසුව මේවා පිළිබඳ පර්යේෂණාත්මකව මේ ගැන යම්කිසි වෘතාන්තයක් ගොඩනගන්න. Unlimited History අපේ ජාතික කතාව. අපි සති දෙකක් තිස්සේ පණ්ඩුකාභය බිහිවීම පිළිබඳව කතා කළා. දැන් එතන ඉඳන් නවත්තපු තැන ඉඳන් අපේ මේ සාකච්ඡාව ආරම්භ කරමු. ඔව්. දැන් අපි පහුගිය වැඩසටහන් කිහිපයකම නුවන් අපි කතා කළේ පණ්ඩුකාභය චරිතය ගැන. ඒ චරිතය මහාවංශය තුල විකාශය වෙන අන්දමයි. ඊට පස්සේ අපිට ඊට පරිබාහිර සාක්ෂි වලින් මේ පණ්ඩුකාභය පිළිබඳව දැනුමක් අපිට ගොඩනගා ගන්න කොහොමද කියන කාරණය ගැනයි. ඒ දෙකම සමාලෝචනය කරලා අපේ රටේ ඉතිහාසය, ඒ ඓතිහාසික ක්‍රියාපිළිවෙල ගොඩනැගීමට මේ පණ්ඩුකාභය කියන චරිතයෙන් ඇති වූ බලපෑම කොයි විදිහටද අපි ප්‍රමාණගත කරන්න කියන කාරණය තමයි අපි කතා කළේ. එතකොට මේකෙදී මම කැමති අද වැඩසටහනේදී යම් කිසි විශේෂ කාරණයක් මතු කරන්න. දැන් අපට ඉතිහාසය කියන එක තනි චරිතයක් කේන්ද්‍ර කරගෙන ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි දන්නවා සමහර නවකතා සමහර චිත්‍රපටි තියෙනවා එක චරිතයක් කේන්ද්‍ර කරගෙන. ඉතින් අපිත් අර සිහින ලෝකයකට ගිහිල්ලා ඒ චරිතය ගොඩනගෙන හැටි බලන් ඉඳලා ඒකෙන් සතුටු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගොළු හදවත කියනකොට අපි කැමති ගොළු හදේ සුගත් හරි ධම්මි හරි වෙන්න. අන්න ඒ වගේ පෙළඹවීමක් අපිට තියෙන. ඕකනේ අර බර්ටෝල් බ්‍රෙෂ්ට් එක වෙලාවක කිව්වේ අපි දුරස්ථීකරණ නීතිය. අපි තදාත්මය වෙනවයි කියලා. එතකොට තදාත්මය විඝටනය වුණාම තමයි අපිට ඥානය පහළ වෙන්නේ. ඒ කියන්නේ මේක අපි ශ්‍රාවක ජනතාවට පැහැදිලි තේරෙන ආකාරයට කිව්වොත් අපි යමක් රස විඳිනකොට අපි හිතෙන් ඒකත් එක්ක එකතු වෙනවා. ඒ ලෝකවලට අපි යනවා. ඊට පස්සේ අපිට එතකොට ඒ කතාව හෝ චිත්‍රපටය මගින් කියන සාධාරණ සමාජ දේශපාලනික පණිවිඩය අපිට ග්‍රහණය වෙන්නේ නැහැ. ඉතින් බ්‍රෙෂ්ට් කිව්වේ මේක කවුරුත් දන්න දෙයක්නේ. මේ ඒ තදාත්ම වෙන එක අපි ඒ ලෝකෙට යන එක කඩා බිඳ දාලා අපි ඒකේ තියෙන ඇත්ත යුක්තිය ග්‍රහණය කරගන්න මහන්සි ගන්න එක අවශ්‍යයි කියන එක ඕකිවිත. ඒකත් මම මේකෙත් කියන්න යන්නේ. දැන් මේ මහාවංශය හෝ ඉතිහාසය අපි හදාරනකොට පණ්ඩුකාභය රජතුමා මෙහෙම දේශීය වීරයෙක්, ඒ වගේම ප්‍රගතිශීලී චරිතයක්, එහෙම ඒක ඇත්ත. අපි ඒ ආවේශය ලබාගත යුතුයි. ඒ දැනුම අපට අවශ්‍යයි. ඒකට මේ රටේම විශාල උනන්දුවක් තියෙන නිසානේ අපේ මේ අබා චිත්‍රපටිය බලන්න පෝලිං හැදිලා මිනිස්සු ගියේ. එතකොට මේ ඒ නිසා මිනිස්සු කැමති මේවා ගන්න බලන්න. ඉතින් මේ වෙලාවේ අද මං හිතනවා මේ නුවන් අපි ඒ රීතිය අනුගමනය කරලා පණ්ඩුකාභය රජතුමා පමණක් නෙමෙයි පණ්ඩුකාභය කියන චරිතය ගොඩනැගෙන හාත්පස සන්දර්භය මොකක්ද? ඒ සමාජයේ කවුද හිටියේ? දැන් අපි කතා කරන්නේ මේ මහාවංශයේ යක්ෂ කියන නාමයෙන් තමයි මේ කට්ටිය හඳුන්වන්නේ. එතකොට මේ යක්ෂ කියන මේ ස්වදේශික ප්‍රජාව, ඒ ප්‍රජාවගේ ස්වරූපය මොකක්ද? මොකද පණ්ඩුකාභය බලයට ගේන්න අපි ගිය වැඩසටහනේ කතා කරන්නේ අපි අර චේත්‍යා යකින්න ගැන. ඒගොල්ලෝ ඇවිල්ලා ලොකු වැඩ කොටසක් කරා. ඒතර කසාගලදී එකතු වුණා ජනතාව පණ්ඩුකාභයත් එක්ක. ඊට පස්සේ රිටිගලට ගියා. දොළුගල දෝලපබ්බත කියන එක. දෝලපබ්බතේ කියන්නේ දිඹුලාගල කිට්ටුවේ තියෙන දෝලපබ්බතේ. එතකොට ලබුනොරුවට ආවා. මට එදා වැඩසටහනේදී වැදගත් දෙයක් කියන්න ඒ වෙලාවේ අමතක වුණා. ඔය පණ්ඩුකාභය කුමාරයා දිඹුලාගලට ඇවිල්ලා ඒ දිඹුලාගල යාබද තිබුණා දෝලපබ්බත කියලා හඳුන්වන පර්වතයක්. ඔය දෝලපබ්බතේ තමයි එයා කඳවුරු බැඳගෙන හිටියේ. එතකොට මේ දෝලපබ්බත කියන එක හරි විශේෂයි. මොකද දැන් මම ඒ වැඩසටහනේදීම කිව්වනේ මේ කඳුවල හිටියේ අපේ ඔක්කොම දේශීය ප්‍රජාව කියලා. එතකොට මේ ගුණපාල මලලසේකර මහත්මයා ඊටාම විශිෂ්ට කෘතියක් රචනා කළා මේ පාලි භාෂාවේ තියෙන සංඥා නාම ගැන. පාලි ප්‍රොපර් නේම්ස් ඩික්ෂනරි එක. අපි දන්නේ මේ
මලසේකර මහත්තයා ඉංග්‍රීසි ඩික්ෂනරිය ගැන විතරනේ. හැබැයි එතුමා ඊට වැඩිය පොත් තුමා ඊට වැඩිය විශාල ශාස්ත්‍රීය සේවයක් කරපු අපේ රටට ආඩම්බරය වෙන්න පුළුවන් තානාපති සේවයේ හිටපු තානාපති සේවයේ හිටපු අග්‍රගණ්‍ය චරිතයක්. ඉතින් අපි මේ මෑත පරම්පරාවල් වලට මේ චරිත ගැන අපි උගන්වන්න ඕන. අනිවාර්යෙන් නේ කුඩපාල මල්ලසේකර කියන චරිතය. එතකොට මේ මහත්මයා මේ ලිව්ව ඒ ඩික්ෂනරි of Pali proper names කියන කෘතිය. ඒ කෘතිය එක තැනක එතුමා දීලා තියෙනවා මේ විශේෂ විමර්ශනයක්, විශේෂ අදහසක්. ඒක අපිට මේ සාකච්ඡාවේදී ඉතා වැදගත් මතක් කරන්න. මේ දැන් දෝල පබ්බත කියන වචනය. දෝල පබ්බත කියන වචනේ විග්‍රහ කරන මහත්මයා මේ පැනලා දීලා තියෙනවා මේ සාහිත්‍ය විමර්ශන කීපයක්. මේ දෝල පබ්බත කියන එක මේ ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා අය මේ දෝල පබ්බතේ කියන ස්ථානයට ශිලාමේඝ වර්ණාභය රජතුමා ගිහිලා ටික කාලයක් ඒ පර්වතයේ හිටිය අය මේ පසු කාලේ ශිලාමේඝ වර්ණ රජු ඉන්නේ බොහොම පසු කාලේ. නමුත් ඒක වැදගත් විමර්ශනයක් තියෙනවා මේ දෝල පබ්බතේ තිබුණයි කියලා සූකර කියලා හඳුන්වන විහාරයක්. හරි සූකර කියලා හඳුන්වන විහාරයක්. ඉතින් මේ සූකර කියන වචනේ අහපු ගමම්ම අපිට ඌරෝනේ මතක් වෙන්නේ. හරි. එතකොට දැන් මේක කන්දක් උඩ තියෙන්නේ. මේ දෝල පබ්බතේ මුදුනේ තිබිච්ච විහාරයක් ගැන මේ කියන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ සූකර කියන වචනේ හැදෙන්නේ සංස්කෘත භාෂාවේ ඔය අපි ශුක්ල කියලා වචනයක් ගන්න ශුක්ල කියලා කියන්නේ සුදු පාටයි කියන එක. එතකොට මේ සුදු පාට ඒ මල්සේකර මහත්තයා උපුටා දක්වන සාහිත්‍ය විමර්ශනයේ තියෙනවා මේක මේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තැන්පත් කරලා තිබිච්ච පිළිමයක් මෙතන තිබුණයි කියලා. හරි. එතකොට ඒ රජුරෝ ටික කාලයක් ඒ ස්ථානයේ ගිහිල්ලා ඉන්නවා. ඉතින් මේවෙන් අපිට පේනවා ඒ බලන්න ඒ වගේ දෝල පබ්බත වගේ කන්දක් මුදුනේ සූකර විහාර කියලා අඳුන්නපු පන්සලක් සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරපු පිළිමයක් තිබුණයි කියලා කියන්නේ මේ කඳුකර වාසීන්ට තිබිලා තියෙන මේ බුදුදහම සමග දීර්ඝ සම්බන්ධතාවක්. හරි. දැන් අපි ඉදිරියට ඒක කතා කරනවා. ඒක අපි ඉදිරියට කියන එක මොකද අපේ පබ්බත විහාර කියලා සම්ප්‍රදායක් තියෙනවා. ඒකට විද්වතු නොයෙක් අර්ථ නිරූපණ දීලා තියෙනවා. ඉතින් අපිත් ඒකට අලුත් අර්ථ නිරූපණයක් යෝජනා කරලා තියෙනවා මේ සමස්ත කතාව ඇතුලේ. එතකොට මේ අපේ කඳුකර වාසීන් මේ ඒ කියන්නේ අපේ දේශීය ප්‍රජාව දැන් පණ්ඩුකාභයට උදව් කරන්නේ මේ රටේ බලය අත්පත් කරගන්න මේ රටේ හිටපු සුදේශික ප්‍රජාවනේ. ඉතින් අපි මේ සුදේශික ප්‍රජාව ගැනත් ටිකක් එබිලා බලන්න ඕන මේගොල්ලෝ කොහොම ගත කරපු මේගොල්ලන්ගේ සමාජය මොකද්ද කියලා. නුවන් මේක වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. දැන් අපිට නොයෙක් අවස්ථාවල මේ දවස්වල නම් වැඩිපුර අහන්න ලැබෙනවා මේ අපි බොහෝම දුර්වලව හිටපු කණ්ඩායමක් මේ රටේ හිටියේ. කියන්නේ ආගමක් ධර්මයක් තිබුණේ නැහැ. ගස්ගල් වැඳ හිටියේ. මේ කලාවක් තිබුණේ නැහැ. හරි හමම් භාෂාවක් තිබුණේ නැහැ. තාක්ෂණයක් තිබුණේ නැහැ. මේ පස්සේ කාලේ ඇතිවෙච්ච නොයෙක් පුනර්ජීවන තත්ත්වයට තමයි ඒවා අයිති කරගත්තේ. ඉන්දියාවෙන් ආපු සම්ප්‍රදායකට සමාන්තරව තමයි අපි ඒවා ලබා ගත්තේ. මේ ප්‍රකාශවල ඒ තරම් සත්‍යයක් තියෙන බව අපිට පේන්නේ නැහැ මේ පුරාවිද්‍යාත්මකව බලනකොට. දැන් මම සරල උදාහරණයක් ඔබට කියන්නම්. දැන් අර උඩරංච මඩමේ කැණීමෙන් අපි සොයාගත්ත පුරාණ නිවාසයක්. ඒ නිවාසයේ ඇතුලේ තිබිලා අපි සොයාගත්ත මැටි වලින් කර මූර්තියක්. ඒක අපි විශ්වාස කරනවා සංසන්දනාත්මකව කරපු අධ්‍යයනවලදී ඒක මේ ගවයෙක්ගේ රූපයක් ශෛලීගතව හදපුවා. මේ අන් දෙකක් වගේ එකක් බිම තියන්න පුළුවන් විදිහට හදපු එකක්. එතකොට මේක කාල නිර්ණය කරාම ක්‍රිස්තුපූර්ව 1250 මේකට ආවේ. එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් අවුරුදු 7-800කට කලින් මේ මූර්තිය හදලා තියෙන්නේ. එතකොට අපිට කලාවක් තිබුණේ නැහැ කියලා අපි කියන්නේ කොයි විදිහකටද? එතකොට අර මේ ලාහුගල අර ගල් ගුහාවක් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නේ ඒක තේරුම් ගන්න. ඒ ගල් ගුහාවේ බිත්තිවල ඇඳලා තියෙනවා නොයෙකුත් චිත්‍ර. ඒ වගේ චිත්‍ර ඇඳපු තැන් ගොඩක් තියෙනවා. වෙට්ටඹු ගල ඔය මොණරාගල දිස්ත්‍රික්කයට ආйти. මේ තන්ත්‍රි මලේ අනුරාධපුර පැත්තේ. ඉතින් දැන් මේවායේ ඇඳලා තියෙන දේවල් විශ්ලේෂණාත්මකව බැලුවම අපි මේ ප්‍රකාශයටත් පත් කරලා තියෙනවා. දැන් ඔය ලාහුගල ගල් ගුහාවේ ඇඳලා තියෙනවා මේ හූනෙක්ගේ වගේ රූපයක් අලු පාටින්. ඒ හූන වටේ තිත් තියලා තියෙනවා. තිත් පෙලි 3ක්. ඒතර බැලුවම අපිට වෙනත් චිත්‍ර බැලුවම තිත් පාවිච්චි කරලා තියෙන්නේ වතුර අඟවන්න. ඒතර හූනෙක් ඇඳලා වටේ තිත් පෙලි තියලා තිබ්බොත් ඔබට හැඟෙන්නේ මොකද්ද? මෙයා හූනෙක්ද? කිඹුලෙක්.
කිඹුලෙක්. මෙයා වතුරේ ඉන්න හුණා න කිඹුලා. එතකොට එතුර එක සංනිවේදනයක් නෙමේද? සංනිවේදනයක්. ඒ වගේ මේ කිඹුලක්ගේ වම් අත පැත්තෙන් අර කුඩා කුඩා තිත් එකතු කරලා හදපු ලොකු තිතක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ලොකු වතුර පාරක්. එහෙමනම් එතන වතුර වලක් අපි කියන්නේ පතහ කියලා කැලේ යනකොට ලාවුල ගල්ලෙන ඉතාමත් දිග ගල්ලෙන ආසියාවේ දිගම ගල්ලෙන කියලා කියනවනේ. කියනවා. ඉතින් දැන් බලන්න අර එතන එතකොට කිඹුලෙක් ඉන්නවා වතුර වලක්. ඉතින් මේක සංනිවේදනයක්. මේ වතුර මේ පැත්තේ තියෙන වතුර වලේ කිඹුලෙක් ඉන්නවා. එතකොට දැන් අපි කියන්නේ කොහොමද කලාව තිබුණේ නැහැ, සංනිවේදනය තිබුණේ නැහැ. එහෙම කියන්න අපිට පුළුවන් කමක් නැහැනේ. දැන් එතකොට ඔය රංචම උඩ රංචමඩේ නිවාසය ඇතුලේ තිබෙලා අර කාන්තාව ඇස් අඳුන් තියන්න පාවිච්චි කරන කූරක් අපිට හමුන ලෝහ කූරක්. ඒතර අපි කියන්නේ කොහොමද ඒගොල්ලෝ අශිෂ්ට අශීලාචාර කිසි දෙයක් දන්නේ නැති අය කියලා. ඒ කාලෙත් මේකප් කරා කියන එකනේ ඒකෙන් පැහැදිලිවම ඒගොල්ලෝ රූපශ්‍රිය ගැන මොකද ඒ පබළු හම්බුණා අපිට එතන තිබිලා. ඉතින් ඒ නිසා ඒ කාන්තාව තමන්ගේ රූප ස්වභාව ගැන අවධානයක් තිබිලා තියෙනවා. ඒකත් කලාවක් නේද? ඒකත් කලාවක්. එතකොට මේ ඒ නිසා අපි මේ අදහස් සාකච්ඡා කළ යුත්තේ අපි මේ ශිෂ්ටාචාරය කියන එකේ ගති ලක්ෂණය එකපාරට එක තැනකින් ලබාගත් දෙයක් නෙමෙයි. එහෙමත් අපිට ලැබිච්ච දේවල් තියෙනවා. දැන් අපි බුදුදහම ලැබීම ඊටාම විශිෂ්ට සිද්ධියක්. අපි ඒකෙන් නොයෙක් දේවල් සිද්ධ වුණා. බුදුදහම නිසා සමාජය තුල නොයෙක් පරිවර්තන ඇති වුණා. අපි ගිය සතියේ මේ බුදුදහම මීදු හාමුදුරන්ගේ පැමිණීම පිළිබඳව විශේෂයෙන් පොසොන් පොය දවසේ කතා බහ කළා. ඒව ඇත්ත. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඊට පෙර කාලේ අපි කිසි දෙයක් නැති මේ හරිම දුර්වල සමාජයක් කියන එක එහෙම කියන්න බෑ. මොකද එහෙම කියන්න බැරි එක අපේ පෞද්ගලික මතයක් නෙමෙයි. හාරලා බලලා ගවේෂණ කළා කාල නිර්ණය කරාම ඒ ලැබෙන දේවල් විග්‍රහ කරාම අපිට එහෙම කියන්න බෑ. දැන් අපි අර බලංගොඩ ප්‍රදේශයේ අලුගල්ගේ කියන ගල් ගුහාව කැනලා සොයාගත්ත අර වට්ටි කැබැල්ලක් හොයාගත්තා අපි. ඒක මීට අවුරුදු 5400කට පමණ පිට කාලයකදී වියපු එකක් කියන එක කාල නිර්ණය තහවුරු වුණා. ඊට පස්සේ අපි මේක විද්‍යාගාරවලට යවලා විශ්ලේෂණය කරාම මේක හදලා තියෙන්නේ මේ කැලෑදෙල් ගස්වල පට්ටා අරගෙන. එතකොට ඒකට පුලුස්සල දාපු දික්කැකුණ ඇටත් ඒක ඇලිලා තිබුණා. එතකොට මේක තමයි ලංකාවේ වාර්තා වන පරණම අත්කම් හැන්ඩික්‍රාෆ්ට් පිළිබඳ නිදර්ශනය. එතකොට දැන් මේවා අවුරුදු 5000කට පමණ උඩදිත් අපි අත්කම් කරා නම් එදා ඉඳලා මේ දක්වා අපිට මේ සම්ප්‍රදාය දිගින් දිගටම පැවතීගෙන ආවා. ඒ කියන්නේ බුදුදහම එනකොටත් ඔය කියන්නේ අපි ශික්ෂිත දියුණු ජාතියක්. ඉතින් දැන් ඒක මහානාම හාමුදුරනේ කියලා තියෙන්නේ පණ්ඩුකාභය රජතුමා නගර නිර්මාණය කරයි කියලා. ඉතින් එහෙනම් ටවුන් ප්ලෑනින් කියන එක කරන්නේ ඉන්දියාවේ බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට රාජධානි තිබිච්ච මාලිගාවල් තිබිච්ච ඍතුවෙන් ඍතුවට මාලිගාවල් හදාගෙන දියුණු සංස්කෘතියක් පවත්වාගෙන ගිය ඉන්දියාව එහෙම තියෙනකොට ලංකාව නිකන් ගස්වැල් අස්සේ ගල් ගුහාවල් අස්සේ එදා වේල විතරක් හොයාගෙන මේ ජීවත් වෙච්ච ජනතාවක් හිටියා කියලා කියන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ නේද? කිසිම සාධාරණ හේතුවක් නැහැ. අනික දැන් අපි මෙහෙමනේ. දැන් අපි කෙලින්ම පටන් ගන්නවා විජය රජතුමාගෙන්. ඊට පස්සේ ඔහම ඇවිල්ලා පණ්ඩුවාසදේව පණ්ඩුකාභය කතාව කියවගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි දේවානම්පියතිස්ස රජතුමාගෙන් පටන් ගන්නවා. එතකොට අපි අවධානය යොමු කරන්නේ නැහැ මේ ජාත්‍යන්තරය තුල මේ කාලේ සිද්ධ වුණේ මොකද්ද කියන කාරණේ. අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි දූපතක් හැටියට අපි මේ ඉන්දිය සාගරේ වර්ධනය වෙනකොට ඉන්දිය සාගරේ පුරාම සිද්ධ වෙච්ච නොයෙක් සිදුවීම් අපිට බලපෑමක් ඇති කළා. අපි ඒවට සමාන්තර්ගත වෙමින් තමයි කටයුතු කළේ. දැන් උදාහරණයක් හැටියට අපි නිතරම කතා කරනවා දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ඉන්දියාවේ මහාධිරාජ අශෝක රජතුමා පාලනය කළා. ඒ අය අතර සම්බන්ධතා තිබුණා. ඔතනින් අපි කතාව පටන් ගන්නෙ. හොඳයි. එතකොට දේවානම්පියතිස්ස රජුරුවන්ගේ තාත්තා වෙච්ච මුටසිව රජුරුවන්ගේ කාලේ ඉන්දියාවේ කවුද හිටියේ? එතකොට බින්දුසාර රජතුමා අශෝකගේ තාත්තා බින්දුසාර රජතුමායි මුටසිව රජුරුවයි එක සම්බන්ධතාවක් තිබුණේ නැද්ද? එතකොට බින්දුසාරගේ පියා චන්ද්‍රගුප්ත මෞර්ය. එතකොට මෞර්ය චන්ද්‍රගුප්තගේ කාලේ ලංකාවේ මොකද වුනේ? මොකද මෞර්ය චන්ද්‍රගුප්තගේ කාලේ තමයි අපි දන්නවා මහා ඇලෙක්සැන්ඩර් ආක්‍රමණයක් කරේ නැගෙනහිර පැත්තට.
හරි එතකොට ලොකු ප්‍රශ්න මෞර්ය රාජ්‍යයන් පවතිනකොට ඒ චන්දගුප්තගේ ආරම්භක කාලේ තමයි ඒක සිද්ධ වුණේ මේ ඇලෙක්සැන්ඩර් ආවේ ඒකෙන් වයිබදිග ඉන්දියාවේ ග්‍රීක ජනවාසය ඇති වුණ අපි දන්න ඔය සෙලියුකස් නිකේටර්ලා ගැන හරි නොයෙකුත් මෙගස්තනිස්ලා ගැන අපි අහලා තියෙනවා පාටලිපුත්‍රයේ හිටපු එතකොට දැන් මේ කාලය වෙනකොට අපේ රටේ හිටපු මෞර්ය චන්ද්‍රගුප්ත රජ කරනකොට අපේ රටේ හිටපු රජුරවන්ට ඒක බලපෑවේ කොහොමද බින්දුසාර රජ කරනකොට අපේ රටේ හිටපු රජුරවන්ට මොකද්ද බලපෑම ඇති වුණේ දැන් මේවා ගැන අපේ කිසි අවධානයක් නැහැනේ අපිට මවලා තියෙන චිත්‍රයේස ඒගොල්ලෝ එහෙ වැඩ පෙන්නකොට අපි මෙහෙ අමුමස් කකා හිටිය જાතියක් බවට ඒ වගේ පෙන්නලා තියෙනස ඒ වගේ චිත්‍රයක් අපිට නිතරම අහන්න හම්බෙන්නේ එහෙම ගැන ප්‍රකාශයට පත් කරනවා පොත්වල ඇඳලා තියෙන්නෙත් එහෙමනේ සර් අර සර් එක දවසක් ගලක් කකුල් දෙක මැද්දේ තියාගෙන කූරකින් අතුල් ඉන්න මිනිස්සෙක් වනේ අපිට හැම වෙලාවෙම පෙන්නලා දීලා තියෙන එහෙම කාලෙකුත් තිබුණා අපිට. එහෙම කාලයක් තිබුණා. නමුත් දැන් ඒ අදහස් අපිට වෙනස් කරගන්න අවස්ථාව ඇවිල්ලා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාලේ මේ මෞර්ය චන්ද්‍රගුප්තගේ පාලන කාලේ අවසාන දශක කීපේ පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාලයත් එක්ක සම්පාත වෙනවා. එතකොට මෞර්ය චන්ද්‍රගුප්තගේ කාලේ මැසිඩෝනියානු අධිරාජයා වෙච්ච මහා ඇලෙක්සැන්ඩර් නැගෙනහිරට ප්‍රයාණය කරානේ යාට මේ ඉන්දිය සාගරේ ඔය බටහිර කලාපයේ තිබිච්ච වෙළඳාම අර්බුදයක් පිළිබඳව ප්‍රශ්නයක් निराකරණය කරගන්න එයා මේ පැත්තට ආවා. ලොකු සටන් ව්‍යාපාරයක් අරගෙන ගියා. නමුත් එයා ඉන්දියාවට ඇතුළු වුණේ නැහැ. නමුත් ඒ මැසිඩෝනියානු මේ ආගමනය නිසා ඉන්දියාවටත් ඒක ලොකු බලපෑමක් ඇති වුණා ඉන්දියානු ඉතිහාසය වෙනස් කරන්න. ඒක නැත්තම කතාව ඉන්දියාවට එනකන් ගහන අල්ලගෙන ආවනේ. අපි දන්නවනේ ඇකිමේනියානු අධිරාජ්‍යයේ පර්සිපොලිස් පළවෙනි ඩේරියස් රජතුමාගේ මාලිගය පර්සිපොලිස් මාලිගය ගිනිබත් කළා. ඉතින් මෙහෙම මේක ප්‍රයාණයක් තිබුණා නැගෙනහිර පැත්තට. එතකොට ඔය ඇවිල්ලා ඒ ආපු සමහර මැසිඩෝනියානු ජනකණ්ඩායම් වයිඹදිග ඉන්දියාවේ පදිංචි වුණා ජනපද ඇති වුණා. ඉතින් අපි දන්නවා ඔය සෙලියුකස් නිකේටර්ලා වගේ අය මේ ඉන්දියානු දේශපාලනයට යම් කිසි විදිහෙන් සම්බන්ධ වෙන්නේ මේ කාරණේ හරහා. දැන් මේක ඉන්දියානු ඉතිහාසය ගැන වුණාට නොවන් දැන් බලන්න පණ්ඩුකාභය රජතුමාගේ කාලේ අපේ රටේ යවණයෝ ඉන්නවා. යවණ කවුද යවණ කියලා කියන්නේ මේ අයෝනියන් ජාතිකයෝ. අයෝනියන් ජාතිකයෝ කියලා කියන්නේ අයෝනියාව කියන්නේ ග්‍රීක මැසිඩෝනියානු සම්භවයක් තියෙන කට්ටිය. එතකොට දැන් බලන්න චන්ද්‍රගුප්තගේ කාලේ වයඹදිග ඉන්දියාවට වෙනකන් ආපු ඒ සීමාවට ආපු මැසිඩෝනියානු ආක්‍රමණය කාලේ සැලකිය යුතු පිරිසක් මැසිඩෝනියානු ග්‍රීක සම්භවයේ තියෙන ජනතාව ඉන්දියාවට ඇතුළු වෙලා විසරණය වෙලා පැතිරිලා යන්න ඇති. ඒතර වෙළඳ මාර්ග මේ හරහා තියෙනකොට ඉන්දියාව ගුජරාටය හරහා ඔහොම තියෙනකොට මේවා හරහා මේ මැසිඩෝනියානු ග්‍රීක් සම්භවයක් තියෙන මිනිස්සු ලංකාවටත් එනවා. ඉතින් ඒ ලංකාවට පණ්ඩුකාභය රජතුමාගේ කාලේ අනුරාධපුරයේ යවණයින් හිටියයි කියලා කියන්නේ ඊටාම පැහැදිලි මේ අර මෞර්ය චන්ද්‍රගුප්තගේ කාලේ ඉන්දියාවට ලැබුණු ග්‍රීක මැසිඩෝනියානු ආභාසය හරහා ඒ විසරණය වෙලා පැතිරී ගිය ජන කොටස් තමයි මේ ලංකාවට ආවේ. ඊට පස්සේ මුටසිව රජතුමාගේ කාලය වෙනකොට බින්දුසාර පාලනයේ ඉන්නවා. ඒතර බින්දුසාරලාගේ පාලනය දකුණු ඉන්දියාව දක්වා පළල් කරයි කියලා කියනවා. ඇත්ත වශයෙන්ම අශෝක රජතුමාට කලින් චන්ද්‍රගුප්ත සහ මේ බින්දුසාරලා මේ අධිරාජ්‍යය පුළුල් කිරීමේ ලොකු වැඩ ව්‍යාපාරයක යෙදලා හිටියා. එතකොට අපි දැනගන්න ඕන එක දෙයක් මුටසිව රජතුමාගේ කාලෙත් මේ බින්දුසාර මේ රජතුමාගේ ඒ යම් කිසි සබඳතාවක් ඒ දේශපාලන ව්‍යාප්තියේ හෙවණැල්ල අනිවාර්යයෙන්ම මේ ලංකාවට වැටෙන්න ඕන. දැන් ඒකනේ මස්තක ප්‍රාප්ත වෙන්නේ අශෝකගේ කාලේදී ඒක උපරිමයකටපත් වෙන්නේ. දැන් අශෝක එයාගේ එක්තරා ලිපියක මට මතක හැටියට ගිරිනාර් ලිපියක ගිරිනාර් වල තියෙන ලිපි කීපයක්. ඒ ලිපියක කියලා තියෙනවා මේ මම මේ දකුණු ඉන්දියාවේ තියෙන ජාතීන් කීපයක් ඔහුගේ සෙල්ලිපි නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. හරි යතා චෝඩා පාඩා සතියපුතෝ කේතලපුතෝ ආ තම්බපන්නි. ඒතර චෝල සතියපුත්‍ර කේරළපුත්‍ර ඔහොම ගිහිල්ලා තම්බපන්නි දක්වාම අශෝක රජුරු තමන්ගේ සුබ සාධන සේවා ප්‍රචාරය කරනවා කියලා.
එතර කියලා තියෙන මොනවද සුබ සාධන සේවා? ව්‍රචාච රෝපාපිතාච, වෘක්ෂයන් රෝපණය කළා. කූපාච කානාපිතාච, ලිං හැරෙව්වා. කූප කියන්නේ ලිංනේ. එතකොට පසු චිකිචාච, මනුෂ්‍ය චිකිචාච, සත්තුන්ටත් රෝහල් හැදුවා, මිනිසුන්ටත් රෝහල් හැදුවා. අශෝක රජුරෝ. අශෝක රජුරෝ. දැන් මේකේ යට තියෙන ධ්වනිය මොකද්ද අපිට තේරෙන හැටියට? යම් කිසි පාලකයෙක් කියනවා නම් දැන් මම මෙතන ඉඳන් කියනවා මම ගුජරාටය, නේපාලය, කාශ්මීරය සහ මම මේ සම්පූර්ණයෙන් ගිහිල්ලා මේ තව කොහරි නගරයක් දක්වා කියලා කියන මම ස්පිරිතාල හදනවා, පාලම් දානවා, වැසිකිලි හදනවා, ගස්සිටවනවා. ඒක කියන්නේ නෑ, ඒවා ඔක්කොම මගේ අනසකට යටත් කියන එක නේ ඒක කියන්නේ. නැත්තම් වෙන තැන්වල අල්ලපුවතු වල අපිට ගස්සිටවන්න යන්න බෑ. අල්ලපුවතු වල ගස්සිටවන්න යන්න බෑනේ. නේ ප්‍රශ්න තියෙනවා, දේශ සීමා ප්‍රශ්න තියෙනවා, ස්වාධිපත්‍ය ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙමනම් අපිට පේන එක දෙයක් තියෙනවා. දැන් අශෝක භෞතිකවම මේ මෞර්ය පෙළපත ගැන සමස්තයක් හැටියට ගත්තොත් ඒගොල්ලෝ භෞතිකව තමන්ගේ අධිරාජ්‍ය පළල් කරනවා වගේම එක කොටසක් තිබුණා භෞතික නොවන ආකාරයට තමන්ගේ අධිරාජ්‍ය පුළුල් කරන එක. ඒ කියන්නේ ඩිප්ලොමැටික් මිෂන් එකක්. ඩිප්ලොමැටික් මිෂන් එකක්. මොකද මෞර්ය චන්ද්‍රගුප්තටත් බින්දුසාරටත් අශෝකටත් තුන්දෙනාටම උපදෙස් දීපු කෙනානේ කෞටිල්‍ය, චාණක්‍ය. චාණක්‍යගේ අර්ථශාස්ත්‍රයේ පොත අරගෙන බැලුවම ඔහු එක තැනක සඳහන් කරනවා නිශ්චල යුද්ධ කියන වචනේ. රටවල් යටත් කරගන්න ක්‍රමයක් තියෙනවා, නිසසල යුද්ධ. දැන් අපි නිරවි යුද්ධ කියලා කියන්නේ. නිරවි යුද්ධ කියලා කියන්නේ. ඉතින් ඒක කෞටිල්‍ය සඳහන් කරනවා. තමයි සීතල යුද්ධ ගැන අපි කතා කරනවා. රුසියාව සහ ඇමරිකාව අතර තිබිච්ච. ඒ වගේ නිසල යුද්ධ. නිසල යුද්ධ කියලා කියන්නේ භෞතික වශයෙන් සටන් කරන්නේ නැහැ. භෞතික වශයෙන් යටත් කරන්නේ නැහැ. නමුත් ආධිපත්‍ය පතුරවනවා, මානසික වශයෙන් යම්කිසි ආධිපත්‍යයක් ඒක උඩ පතුරවනවා. මේ කවුරුවත් නෙමෙයි අශෝක මේ මෞර්ය රාජවංශිකයන්ට උපදෙස් දුන්නු ඒ කාලේ හිටිය ජනාධිපති උපදේශක තමයි කෞටිල්‍ය. ඔහුගේ දේශපාලන දර්ශනය, දේශපාලන අර්ථශාස්ත්‍රය මං හිතන්නේ මේ යුරෝපීයෝ දේශපාලනය ගැන මෙම ලෙවියතාන්, මොන්ටෙස්කියුලගේ බලය, ද ප්‍රින්සස් ලියන්න කලින් මේ කෞටිල්‍ය තමයි ලෝකෙට කොහොමද දේශපාලනයක් ගෙනියන සාරධර්මය, දේශපාලන න්‍යාය ධර්මය කිව්වේ. ඉතින් අපි විශ්වාස කරනවාද මේ පිළිබඳ අදහස් අපි නොදැනගෙන හිටියයි කියලා? අපි දැනගෙන ඉන්න ඕනේ සමස්ත ආසියාව පුරාම තිබිච්ච දේවල්. අර ඈත වෛදික, පූර්ව වෛදික ක්‍රිස්තු පූර්ව 1000 පමණ කාලෙදි තිබිච්ච ඇතැම් දෙවිවරු ගැන අපේ සෙල්ලිපිවල සඳහන් වෙනවා නම් ඒ දෙවිවරුන්ගේ නම් එතකොට දැන් ওই වරුණ දෙවියෝ ගැන අපේ සෙල්ලිපිවල තියෙනවා. අපි ඉදිරියේ දේව සාකච්ඡාවට අරගම්මු. එතකොට මම මේ කියන්න උත්සාහ ගත්තේ අපේ දේශීය ප්‍රජාව, දේශීය ජනතාව තේරුම් ගැනීම සඳහා ඒක තේරුම් ගැනීම අවශ්‍යයි. ඒක තේරුම් ගන්න නම් අපේ හිත අපි හදාගන්න ඕන. අපේ රටේ ශිෂ්ටාචාරය ඊටාම දීර්ඝ කාලයක ඉඳලා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් ආවා. ඊට පස්සේ ඒවා පිට බාහිරයේ තිබෙන නොයෙක් වැදගත් ලක්ෂණ ඒවා උරාගෙන දේශීය වශයෙන් දියුණු කරපු ඇතම් විශිෂ්ට ලක්ෂණ පදනම් කරගෙන අපේ සමාජයේ, අපේ ඉතිහාසයේ, අපේ රට සමාජයේ යම් පරිණත ශිෂ්ටාචාරයක් බවට පරිවර්තනය වුණා කියන කාරණය. එතකොට අද සාකච්ඡාව ආරම්භ වෙන මොහොතේම අපි කතා කරේ මේකට සහභාගී වුණු දේශීය ප්‍රජාව ගැන. මේ අය නුවන් අපි මේ අය ගැන අව탁සේරු කිරීමක් තමයි අපි කියනවා නම් ඉන්දියාවෙන් ඔක්කොම ලැබුණාට පස්සේ තමයි මේ ශිෂ්ටාචාරය හරි ගියේ කියන එක කියනවා නම් මේ රට ගොඩනැගීමට කැප වුණු ඒ අපේ ස්වදේශික ප්‍රජාව අව탁සේරුවට ලක් කිරීමක්. හරි අපි ඒ අවතක්සේරුව අපි කොහොමද හරි තක්සේරුවකට ගේන්න කියන කතාබහට එළඹෙමු. Unlimited History අපේ ජාතික කතාව. අපි යළිත් අපේ සාකච්ඡාව සමග අපි ඔබට මතක් කරනවා 0112553363 අපේ දුරකථන අංකය වගේම Facebook අඩවිය ඔස්සේත් ඔබට පුළුවන් අපිට ප්‍රශ්න ගැටළු යොමු කරන්න. ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහන හමාරු වුණායින් පසුව ඔබට පුළුවන් මේ වැඩසටහන වගේම පෞගේ වැඩසටහනුත් YouTube ඔස්සේ බලන්න. ඒකම YouTube ඔස්සේ ඔබට YouTube ඔස්සේ වුණත් ඔබට ඒ වැඩසටහන් බලලා පරණ වැඩසටහන් බලලා ඒවැ මතුවෙන දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. අද විශේෂයෙන්ම අපේ ඊමේල් ලිපිනත් ඔබට ලබා දුන්න විශේෂයෙන්ම විදේශවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ ඔස්සේත් අපිට අපව විමසන්න ඔබට හැකියාව තියෙනවා. අපි කතා කර හිටියේ මේ
පණ්ඩුකාභය රජතුමාගේ සමකාලීන සමාජය පිළිබඳව කෞටිල්‍ය කොහොමද ඒ කාලේ අශෝක අධිරාජ්‍යය සහ ඊට කලින් ඔහුගේ රජ පරම්පරාවට උපදෙස් දුන්නේ ඇලෙක්සැන්ඩර් රජතුමා කොහොමද ඉන්දියාව දක්වා තමන්ගේ ව්‍යාප්තවාදය මෙහෙව්වේ ඒ සමකාලීන සමාජය පිළිබඳව කතා කළේ සර්. ඔව්. ඉතින් මම අපි මේ කියන්නේ අපේ මූලික තර්කය අද වැඩසටහනේදී. මේ කාලීනව පෙනෙන තත්ත්වයක් නිසායි අපි මේක විශේෂයෙන් කිව්වේ. ඒක රයින් මේ මිනිස්සු වෙච්ච ශිෂ්ටාචාර වෙච්ච සමාජයක් නෙවෙයි අපිට කියන්න තියෙන්නේ අපි කාලයක් තිස්සේ ශිෂ්ට වෙච්ච යක්කු බොලව් කියලා. නැත්නම් ඔය දැන් ත්‍රිවිල් වල එහෙම ගහනවානේ අපි මේකින්ද ශිෂ්ට වෙච්ච යක්කු බොලව් කියලා. ඔව් එහෙම අදහසක් සමාජයේ දැනටත් තියෙනවා. ඉතින් අපි දැන් කිසිම සමාජයකට එක රැයකින් ශිෂ්ටාචාර වෙන්න බෑ. කිසිම තැනකට එක රැයකින් පරිවර්තන ඇති කරගන්න බෑ. මොකද අපි කල්පනා කරන්නේ පරිණාමීය දෘෂ්ටිවාදයක් තුළ ඉඳගෙන ක්‍රමක්‍රමයෙන් තමයි ඒවා වර්ධනය පරිණත තත්වයට එන්නේ. දැන් උදාහරණයක් ඇරෙට මට කියන්න විශේෂ කාරණයක් තියෙනවා මේ අපේ ස්වදේශික ප්‍රජාව ගැන. දැන් ඔබට අපි කලින් වැඩසටහනකුත් නුවන් අපි කතා කළා අර බාතිකාභය රජතුමාගේ කාලේ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් ආරම්භයේ පමණ වෙනකොට බාතිකාභය රජතුමාගේ කාලේ මේ එතුමා රුවන්වැලිසෑයට භාරයක් වුණා ආගමික යාතු කර්මයක් කරන්න. මේ වර්ෂාව නිසි පරිදි වැටුනොත් මේ නියං කාලයක් ඒ කාලේ මේ රුවන්වැලිසෑයට අසදෘශ්‍ය පූජාවක් කරනවා කියලා. ඒ කියන්නේ අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕන එක තමයි ක්‍රිස්තු වර්ෂය ආරම්භ වෙනකොට දැන් අපි 2020 නේ 2020 ඉන්නේ ක්‍රිස්තු වර්ෂය කියන්නේ මීට අවුරුදු 2020කට කලිනුත් අපි රුවන්වැලිසෑය හදලා ඉවරයි. හදලා ඉවරනේ දුටුගැමුණු රජතුමා ඒක නිර්මාණය කළේ. එතකොට මම මේ කියන්නේ අපේ මේ ප්‍රදේශීය ප්‍රජාව සම්බන්ධයෙන් තියෙන මේ අවබෝධ කරගන්න ඕන වැදගත් කාරණයක්. දැන් මේ ඒ බාතිකාභය රජතුමා මේ අසදෘශ්‍ය පූජාව කරන්න බාර වුණාට පස්සේ ඉතින් ඒ නියමිත පරිදි වරිසාව ඇති වුණා. ඉතින් එතුමාගේ බාරයේ හැටියට මේ රුවන්වැලිසෑය පබළු වලින් සම්පූර්ණයෙන් ආවරණය කරනවා කියලා. ඉතින් රුවන්වැලිසෑය වගේ විශාල ස්තූපයක් පබළු වැල් වලින් සම්පූර්ණයෙන් වහන්න මහවංශ කියන්නේ පාවාල ජාලා කියලා. පාවාල ජාලා වලින් මේක වහන්න තරම් පබළු අපේ රටේ තිබුණේ නැහැ වීදුරු පබළු. එතකොට මේ වීදුරු පබළු ගෙන්නීම සඳහා බාතිකාභය රජතුමා නියෝජිතයන් පිරිසක් යවුවා රෝමයට. රෝමයෙන් පබළු ගේන්න කියලා. ඒතර මේක මහවංශෙත් වාර්තා කරනවා මහවංශ ටීකාව වෙච්ච වංශත්ත ප්‍රකාශිනියෙත් මේ ප්‍රවෘත්තිය තියෙනවා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේවා ඔය පොත්පත්වල තියෙන කතානේ අර වෙනත් අතිශයෝක්ති කතා වගේ මේවත් එහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් මෙතන තියෙන වැදගත්ම දේ මොකක්ද දන්නවද? මේ ග්‍රීක ජාතික ඉතිහාසඥයෙක් ඉන්නවා ප්ලිනී. මේ ප්ලිනී කියන ඉතිහාසඥයා ඔහු විසින් රචනා කරපු ඉතිහාස කෘතියක් තියෙනවා. ඉතිහාසය කරුණු සම්බන්ධයෙන් ඔහු වාර්තා කරපු පොතක් තියෙනවා. හිස්ටෝරියා නැචුරාලිස් කියන නමෙන් හඳුන්වන. මේකේ වෙලුම් කීපයක් තිබෙනවා. මේ ප්ලිනීගේ හිස්ටෝරියා නැචුරාලිස් කියන මේ කෘතියේ 6 වෙනි වෙලුමේ එක්තරා වැදගත් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. මොකක්ද මේ ප්‍රවෘත්තිය? ප්ලිනී කියනවා ක්ලෝඩියස් අධිරාජ්‍යගේ රාජ්‍ය කාලයේදී ටැප්රොබේන් වලින් දූත මෙහෙවරක් සිද්ධ වුණයි කියලා මේ එහෙට රෝමෙට. හරි ප්ලිනීගේ වාර්තා ක්ලෝඩියස්ගේ රාජ සභාවට ආපු දූත ගමනක් පිළිබඳව ප්ලිනී වාර්තා කරනවා. අපි ඒකම දැන් වර්ධවා වටා ගන්න ඕනේ නැහැ නේද? දැන් ලෝක සිතියමේ පේන රෝමේ එදා රෝමේ නෑ ඒක වෙනම ජියෝග්‍රැෆි එකක් නේ භූගෝලයක් නේ. එතකොට ප්ලිනී වාර්තා කරනවා මේ නැචුරාලිස් හිස්ටෝරියා නැචුරාලිස් කියන තමන්ගේ කෘතියේ 6 වෙනි වෙලුමේ මේ ක්ලෝඩියස්ගේ රාජසභාවට මේ පැමිණි ප්‍රවෘත්තියක් ටැප්රොබේන් වලින් දූත මෙහෙවරක්. ටැප්රොබේන් කියන්නේ අපිනේ. ටැප්රොබේන් කියන්නේ ශ්‍රී ලංකාවනේ. එතකොට මේ දූත මෙහෙවරට සහභාගී වෙච්ච කණ්ඩායමේ නායකයා ප්ලිනී හඳුන්වා දෙන්නේ රචියාස් කියන වචනේ. නායකයාගේ නම රචියාස් කියලා. දැන් මේ රචියාස් කියන කෙනා කවුද? මේ නමින්ම සඳහන් කරලා තියෙනවා.
දැන් මේ පිළිබඳ අධ්‍යයනයක් කළා අපේ ශ්‍රී ලාංකික විද්වතෙක් ආනන්ද අබේදීර මහත්මයා. ඒ මහත්මයා මට මතක හැටියට ප්‍රංශේ කාලය ගත කරන්නේ. ඒ මහත්මයා මේ ඉතාම විශිෂ්ට ලිපියක් ලිව්වා මේ රෝමානුක රටට රකීගේ මිෂන් එක ගමන. රකීස් මිෂන් ටු රෝමානුක රට්ට කියලා විශිෂ්ට ලිපියක් ලිව්වා. දැන් මෙතන මම කියන්නේ මොකද්ද? කවුද මේ රකියාස්? ආනන්ද අබේදීර මහත්මයාත් පෙන්නලා දීලා තියෙනවා අපේ සෙල්ලිපිවල ඉන්නවා රකීලා. රකීලාගේ පරම්පරාවක් ඉන්නවා. රකි නුවන් මතක තියාගන්න ඕන අපේ සෙල්ලිපිවල ඉන්න ඔය කෙටි නං තියෙන පුද්ගලයෝ බොහෝ දෙනෙක් ස්වදේශික මිනිස්සු. කඩි කියලා ඉන්නවා. මේ කඩි කියන වචනේ ඉන්නේ කාල කියන වචනයෙන්. හරි. චුඩ කියලා වචනයක් තියෙනවා. චුඩ කියලා කියන්නේ චූල කියන අදහස. දීග කියලා ඉන්නවා. දීග. හරි. ඒතර ඔබ කිව්වා සඳහන් කරා මහත්මයෙක් ඇහුවයි කියලා මේ දීග කියලා කියන්නේ මේ මොකද්ද නාම විශේෂණයක් කියලා. ඇත්තම නාම විශේෂණයක් තමයි දීග කියන්නේ. සංඥා නාම යන්නේ දීගගාමිනී. දීගායු. ඒතර මේ වගේ මේ රකියාස් කියලා කට්ටියක් තමයි ගිහිලා තියෙන්නේ. මම මේ කියන්නේ ගියේ අපේ ආදි බ්‍රාහ්මී ශිලාලේඛනවල රකීලා ගැන සඳහන් වෙනවා. ඒතර ආනන්ද අබේදීර මහත්තයා කියනවා නිසකෙම්ම මේ පාතිකාබේ රජතුමාගේ කාලේ රෝමානුක රට්ටයට ගිය තානාපති නිල කණ්ඩායමේ නායකත්වයේ දැරුවේ මේ රකී කෙනෙක්. මේ රකීලා ඊටාම පැහැදිලි මේ රකීලා ස්වදේශික පිරිසක්. දැන් බාතිකාබේ රජතුමාගේ කාලේ එහෙම ගියා කියලා මහවංශනේ සඳහන් වෙන්නේ. මහවංශ සඳහන් වෙන්නේ. නමුත් ප්ලිනිත් සඳහන් කරනවා. ඔව් ඒක තමයි. දැන් මහවංශ මෙහෙ ලියනකොට ඉතාලිය ප්ලිනි එහෙ තියෙනවා. ඒ ප්ලිනි එක ලියනවා. එයාගේ මේක විස්තර මේ කිසි සම්බන්ධයක් නැතුව මොකද මහවංශය ඊට ගොඩාක් පස්සේනේ රචනා වෙන්නේ. දැන් ප්ලිනිත් එක සටහන් කරලා තියෙනවා. එතකොට මේ ඕක වෙන්නේ අර මේ අනියාස් ප්ලකමුස් කියලා නිදහස් වෙච්ච වහලෙක් රාජකාරී යොදවන පසු කාලයක අරාබි මුහුදේ බදු එකතු කරන්න. පස්සේ මේ අනියාස් ප්ලකමුස් සැඩ සුළඟකට අහු වෙලා ගහගෙන අපේ රටට පාවෙලා යනවා. පස්සේ අනියාස් ප්ලකමුස් බොහොම හොඳට කෘතගුණ මේ සත්කාර සම්මාන කරලා මේ අනියාස් ප්ලකමුස් එක්ක තමයි මේ අපේ කට්ටිය යන්නේ රෝමානුක රටට. ඒක තමයි කතාව. මොකද අනියාස් ප්ලකමුස් ගැනත් සටහන් වෙලා තියෙනවා යුරෝපයේ තියෙන රචනාවල. හරි. විශේෂයෙන්ම නැගෙනහිර ඊජිප්තුවේ ඒ ඊජිප්තු කාන්තාරයෙන් හම්බෙච්ච මේ කුරුටු සටහන් වගේක්. ඒ කුරුටු සටහන් වගේක සඳහන් කරලා තියෙනවා මේ අනියාස් ප්ලකමුස් ගැන. එතන මේවා සම්බන්ධතාවක් තියෙන කතන්දර. මේවා හුදු මිත්‍යා ප්‍රවාද නෙමෙයි. දැන් මේ රකීලා කියන කට්ටිය ස්වදේශික කට්ටිය. ඔය රකීලාගේ පරම්පරාවේ කෙනෙක් කති කියලා නමකුත් තියෙනවා. හරි. රමණි බරිය කතිය කියලා තියෙන කොස්ගම කන්ද ලිපියේ. හරි. මේවා ඊටාම වැද මේ ස්වදේශික පිරිස්. එතකොට මේ රකීලා සුළුපටු අය නෙමෙයි. දැන් ඔය සැස්සේරුව කියන ස්ථානයේ අනුරාධපුරයට යාබදව බ්‍රහ්මී ශිලාලේඛනයක් තියෙනවා. හුඟක් පරණ ශිලාලේඛනයක්. ඒකේ සඳහන් වෙනවා මහරජ ගාමිණී අබේ කෙනෙක් ගැන. ඒතර මහරජ ගාමිණී අබේ කියවම අපි දන්නවා මේ දුටුගැමුණු කියලා. මහරජ ගාමිණී අබේස ජිත කියන්නේ දුවනිය කියන එකනේ, දොහිත්‍රු කියන එක. ඒතර ගාමිණී අබේ රජුරන්ට දුවෙක් හිටියයි කියලා අපි කොහොමද අහලා නැහැනේ. දුටුගැමුණු රජතුමාට දුවෙක් හිටියයි කියලා. ශාලිය කුමාරයා ගැන අපි දන්නේ. පුතා ගැනනේ දන්නේ. ඒ දුවෙක් ගැන කතා කරනවා. එයාට දුවෙක් හිටියාගේ නම අනුරාදී. එයාගේ නමම තියෙනවා අනුරාධිය කියලා. එතකොට අනුරාධි විවාහ වෙලා හිටියේ කායකද දන්නවද? රකී කෙනෙක් එක්ක. ඒ පැහැදිලි සෙල්ලිපි කියලා තියෙනවා. හරි. මහරජා ගාමිණී අබේස ජිත අභි අනුරාධිය ඊළඟට පරුමක රකිය ජය. යා පරුමක රකීගේ දැන් මේක මම කියන්න හදන්නේ මොකක්ද දන්නවද? මේ රකී කියලා කියන පරම්පරාව ඒ සර්නේම් එකක් වෙන්න පුළුවන්. මේක මේ අරගෙන එනවා පල්ලෙහාට. හරිද? ඒතර දැන් බාතිකාබේ රජුරිනේ හුඟක් පස්සේ කාලයකදී දුටුගැමුණු රජුරන්ටත් පස්සේ කාලයක තමයි. කොච්චර පස්සේ? සාමාන්‍යයෙන් බාතිකාබේ රජුරෝ ඉන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් මට මතක එකනේ. එතකොට දුටුගැමුණු රජතුමා ඉන්නේ ඊට සත වර්ෂ කීපයකට කලින් සියවස එකමාර විතර කලින්. ඒතර මිහිඳු මහ රහතන් වහන්සේනේ 250 විතර පසු කාලයකනේ. පණ්ඩුකාබේනේ ඊටත් කලින්නේ. හරිද? ක්‍රිස්තු පුර 500 විතර 400 ගණන් වලින් වැටෙන්නේ 300 ගණන් 400 ගණන් බෝඩර් එකනේ. එතකොට
දැන් අපිට පේනවා මේ රකීලගේ පරම්පරාව දිගටම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ බාතිකාබේ රජුරෝ ජාත්‍යන්තර තානාපති ගමනක යොදවපු කණ්ඩායමේ නායකත්වය ගත්තේ රකී. මේක අපේ මූලාශ්‍රවල ගියේ කවුද කියලා නෑ. අපේ තියෙන ගියා කියලා විතරයි. නමුත් ප්ලිනීගේ වාර්තාවේ තියෙනවා ඒ ආවේ නායකයයි කාපු කණ්ඩායමට නායකත්වය දුන්නේ රකියාස් කියලා ලියනවා. එතකොට මේ රකියාස් කියන්නේ කවුද විශේෂයෙන් බැලුවාම මේ ආනන්ද අබේදීර මහත්මයාත් මේ තර්කයේ ගොඩනගලා තියෙනවා. මේ කවුරුත් නෙමෙයි අපේ ශිලාලේඛනවල පෙනී හිටින මේ රකී කියන පරම්පරාවේ කෙනෙක් තමයි මේ ගියේ කියන එක. අපි පුළුවන් වුණොත් අපේ ඉදිරි වැඩසටහන ආනන්ද අබේනායක මහත්තයා දුරකථනයෙන් හරි සම්බන්ධ කරගන්න උත්සාහ ගන්න. ඒක ඊටාම වැදගත්. ඒ මහත්මයා ඊටාම වැදගත් ලිපියක් එකේ ලියලා තියෙන්නේ. ඉතින් අරගෙන ඒ මත දීර්ඝව ලියලා තියෙනවා මේ තර්කයේ ගොඩනගලා තියෙනවා ග්‍රීක මූලාශ්‍ර අරගෙන මේ ඉතාම තර්කානුකූලව දිග ලිපියක් පිටු 15ක විතර. ඉතින් මේක බැලුමට අපිට පේනවා මේ රටේ ක්‍රියාකාරී කොටස කිරීම සඳහා අපේ මේ ස්වදේශික ප්‍රජාව තමයි සම්බන්ධ වුණේ. දැන් අර දුටුගැමුණු රජතුමාගේ මේ බිසව ගැන ඒ කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ බිසවක් ගැන අපි දන්නවා එක්තරා බ්‍රාහ්මී ශිලාලේඛනයක සඳහන් වෙලා තිබෙනවා මහරජ ගමිණී අබේස රමණී බරිය කති කියලා. එතුමාගේ රමණීය භාර්යාව වුණු කති විසින් කරපු පූජාවක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ කති කියන කෙනාගේ නම දිහා බැලුවම ඇය ස්වදේශික බව පේනවා. මොකද දැන් ওই සමහර බිසවරු ඉන්නවා වරුණ දත්තා ඒ වගේ නම් තියන අය ඔක්කොම අර වෛදික සාහිත්‍යයේ තියෙන නම්නේ වරුණ කියන එක ඉතාම පැරණි නමක්. එතකොට මේ ওই මානලිකාක්ෂි කියලා වචනයක් තියෙනවා. මහනෙල් මලක් වැනි නෙතක් ඇති කියන එක. ඒ වගේම මීනාක්ෂි කියන එක මාළුවෙක්ගේ වගේ ඇස් තියෙනවා. ඒ කියන්නේ මේවා ඔක්කොම අර ඉන්දීය සාහිත්‍ය ආශ්‍රය කරගෙන ලබාගත් ආභාසය. නමුත් මේ ওই කති කියන නම මේ බැලුවාම ඒ වගේම රකී කියන නම චුඩ කියන නම චුඩ කියලා කියන්නේ මේ චුඩ කියන්නේ අත වශයෙන්ම චූල කියන වචනේ නෙමෙයි. චුඩ කියලා කියන්නේ මුදුන කියන එක. දැන් අපි චූඩා මාණික්කය කියන්නේ තුඩ කියන එක. ඔව් චූඩ ඒක තමයි හදාගෙන තියෙන්නේ චුඩ. එතකොට මේ ඔක්කොම කට්ටිය මේ කඳුකර ප්‍රදේශවල ජීවත් වෙච්ච අපේ ස්වදේශික ප්‍රජාව. ඉතින් ඒ නිසා මම මේ කියන්න අද වැඩසටහනේදී මේ නැවත අවධාරණය කරන්නේ අපේ සිත් තුළ තියෙනවා නම් එහෙම අපි ඉතිහාසයේ එක්තරා නිශ්චිත තැනකදී ඉන්දියාවෙන් සියල්ලම ලබාගෙන ශිෂ්ටාචාර ගත වුණයි කියලා ඒක ඒ තරම්ම දැන්නම් වළංගු අදහසක් හැටියට අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ බුදුදහම මගින් අපේ සමාජයට ඇති කරපු බලපෑම සුළුපටුයි කියලා. ඒක වෙනමම තලයක විකාශය වෙන දෙයක්. නමුත් අපේ රටවල් වලත් මේ බුදුදහම ලැබෙන්නත් කලින් ඉඳලා ආගමික පදනමක් තිබෙන විශ්වාස පද්ධතින් තිබුණා. අපි එක වැඩසටහනකට සඳහන් කරා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන ඉතාම විශිෂ්ට ලිපියක් රචනා කරලා තිබෙනවා. ඒ වැඩසටහනේදී මම කිව්වා ඔබට මතක ඇති මේ ගස්ගල් වන්දනාව ගැන එහෙම අදහස් තිබුණා. යකුන් වන්දනාව ගැනත් එතුමා සඳහන් කරලා තිබුණා. ඉතින් ඒක සනාත වෙනවනේ අපි වැඩසටහනකදී කිව්වනේ අර ගොනාටු ස්මාරක ගැන. එතකොට ගොනාටු ස්මාරක පදවි කම්පොල පැත්තේ තියෙන මඩකලපේ කුරංගුපඩ්ඩායි වෙම්බු කියන ස්ථානයේ තියෙන ඒ ස්මාරකය. දැන් මේවා යක්ෂයින්ගේ යක්ෂ වන්දනය සඳහා ඇති කරපු දේවාල හැටියට අනුමාන කරන්න පුළුවන් සාධාරණ සාක්ෂි අපිට තියෙනවා. ඒ වැඩේ තියෙන්නේ මේ නුවන් ඔය පදවිගම්පොළ තියෙනවානේ ගල්මැස්ස කියලා අපි කියන ගුණාටු ස්මාරකය. ඔය ගුණාටු ස්මාරකයේ තියෙන තැනට උඩින් කන්දේ බ්‍රාහ්මී ශිලාලේඛන කීපයක් තියෙනවා ගල් ගුහාවක. ඔව්. ඒ ශිලාලේඛන වල තියෙනවා රකීලා. එතන රකීලා ඉන්නවා. එතකොට රකීලා එක්කෙනෙක් වගේ දෙන්නෙක් වගේ මට මගේ ඇහෙන කොහොම රකීලා ඉන්නවා එතන. ඉතින් මේකෙන් අපිට පේනවා අපි මෙතෙක් කාලයක් ඉතිහාසයේ අවධානයට ලක් නොකරපු සංසිද්ධියක් තිබුණයි කියන කාරණේ. ඒ කියන්නේ දේශීය සම්භවයක් තියෙන. මම නැවත කියන්න ඕන මේ දේශීය සම්භවය කියන එක මෙතනින් අදහස් කරේ මහාවංශය කියන ආකාරයට ඒ පිටින් ආපු පිරිස විජය ඇතුළු පිටින් ආපු පිරිස මේ රටට පැමිණියා නම්
ඒ ගම ඒ ආගමනය සිද්ධ වෙන කාලෙ වෙනකොට මේ රටේ ජීවත් වෙච්ච අය තමයි මේ ස්වදේශීය පිරිස කියලා කියන්නේ. ඒ නිසා මේක වැරදියට තේරුම් අරන් කවුද දේශීය අය අරමද මෙහෙමද ඒ ප්‍රශ්න අපි ඉස්සරහට කතා කරමු විද්‍යාත්මක පදනමක. ඒකට අපට අවශ්‍යයි ජීව විද්‍යාත්මක දේවල් කතා කරන්න. එතකොට අපි නොබෝ දවසකින් මේ ජීව විද්‍යාත්මක පදනම ගැන ඉතාම ගැඹුරු විද්‍යාත්මක සාක්ෂි අපි ඉදිරිපත් කරන්න ඒගොල්ලන්ගේ අනන්‍යතාව කියන්න. අපි තා චුට්ටක් ඉවසන්න ඕන එක කියන්න තාම ඒ තොරතුරු විද්‍යාගාරවල තියෙන්නේ. ප්‍රතිඵල සාර්ථකයි අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් මේ අපේ රටේ හිටපු මේ යක්ෂ නමින් හඳුන්වා තිබෙන දේශීය ප්‍රජාව අපි කිසි වෙටකත් අවතක්සේරු කළ යුතු නෑ. ඔවුන් ඊටාම විශාල වැඩ කොටසක් කළා මේ අපේ සමාජය ඉස්සරහට ගේන්න. ඒකේ එක්තරා මුදුන්පත් වීමක් තමයි අපි කලින් වැඩසටහනේ වැඩි බරක් දීලා කතා කරපු පණ්ඩුකාභය රජ බවට පරිවර්තනය වීම. ඊළඟට දැන් පණ්ඩුකාභය රාජ්‍ය පාලනය කරගෙන යනවානේ. ඉතින් ඒ අවධිය පණ්ඩුකාභයගේ මේ අර නගර නිර්මාණයට අමතරව මහවංශය තරම් දෙයක් වාර්තා කරන්නේ නෑ ඒ පිළිබඳව. පණ්ඩුකාභය මොකද දීපවංශය පණ්ඩුකාභයව මගහැරිය වගේ මහවංශය නිකන් උඩින් මත්තෙන් අතගාලා දානවා. ඒක පේනවා අපිට. පණ්ඩුකාභයගේ චරිතය ගොඩනගනවා ඓතිහාසික ස්තම්භයක් හැටියට ගොඩනගලා ඉවර වෙලා ඊට පස්සේ අතහැරලා දාන ගතියක් අපිට පේනවා. එතකොට පණ්ඩුකාභය රජ කරලා ඉවරයි කියලා කියන්න ලොකු හදිස්සියක් මහවංශය තුල අපිට පේනවා. ඊට පස්සේ මුටසිව රජයට පත්වෙන මුටසිව රජයට පත්වෙනයි කියලා කියනවා. ඉතින් මුටසිව ගැනත් එහෙම ඒ තරම් ලොකු විස්තරයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මහවංශය කියවගෙන යනකොට තේරෙන නිසා දැන් ඒවා ඉක්මනට පහු කරන්න කොහොම හරි දුටුගැමුණු රජතුමාට එන්න තමයි try එක දෙන්නේ. ඒ ඉක්මනට දෙනවා දේවානම්පියතිස්ස රජුරොත් එක සම්දිස්ථානයක්. ඊට පස්සේ දුටුගැමුණු රජුරෝ කරා එළඹෙන්න තියෙන යම්කිසි කඩිමුඩියක් අපිට මේ වංශ කතාවල පේනවා. හැබැයි දැන් එහෙම මහවංශයේ හරි දීපවංශයේ කොහොමත් පකුණ්ඩක කියලා මේ යම්කිසි ආකාරයක වෙනත් අර්ථ නිරූපණයක් දෙන්න හදපු අපේ පණ්ඩුකාභය රජතුමා ගැන මහවංශය නම් යම්කිසි ආකාරයක සාධාරණ දෙයක් ප්‍රකාශ කරමින් ලියවිච්ච මහවංශය වුණත් යම්කිසි ආකාරයකින් මගහැරලා යනකොට අපිට පුරාවිද්‍යාව මගින් නම් පණ්ඩුකාභයව මතු කරගන්න පුළුවන් යම් කාදුරට නේද? පුළුවන්. ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා. දැන් උදාහරණයක් හැටියට බලන්නකෝ. දැන් අපි සොහොන් කීයක් හැරුවද? මම අපි නිතරම කියන්නේ බෙරගල ඉඳලා හල්දුම්මුල්ල හරහා ඇවිල්ලා ඊට පස්සේ ඔය විකිලිය බලංගොඩ ඊළඟට පැල්මඩුල්ල ඔහොම ඇවිල්ලා දැන් මේ මෑතකදී නිමිතිගල අර කිරිබත්ගල කන්ද පාමුලත් හම්බෙලා තියෙනවා මේ අර ඔය රංචමඩම හල්දුම්මුල්ල සම්ප්‍රදායට සමානම සුසාන භූමියක්. ඉතින් මේ ඔක්කොම ටික මේ අපේ ඔය යක්ෂ කියලා හඳුන්වන ප්‍රජාවට අයිති දේවල්. ඉතින් අපි ඔය අගය කරන්නේ නැහැ. ඉතින් ඒවා මේ අහම්බෙන් තමයි දැන් ඔය සුසාන භූමි ටික හම්බෙන්නේ. ඉතින් අපිට ලොකු වැදගත්කමක් තියෙනවා අපේ ඉතිහාසයේ මුල් කොටස සොයා බලන්න නම් මේවා ගැන ඉතාම ක්‍රමානුකූල විදිහට ගවේෂණය කරලා බලන්න. ඉතින් අපි අද වැඩසටහන අවසන් කරන්න මත්තෙන් අපි එක දෙයක් නතර කරන්න ඕන එක තැනකින් ලබන වැඩසටහන පටන් ගන්න. මේ පණ්ඩුකාභය රජතුමා සහ මුටසිව රජතුමා ගැන සවිස්තරාත්මකව කරුණු හෙළිදරව් කිරීමේ උනන්දුවක් මහාවංශ කතුවර හිමියන්ට තිබිච්ච බව අපට පේන්නේ නැහැ. ඒකට හේතුව මොකද කියන එක අපි ඊළඟ සතියේ සාකච්ඡාවට ගනිමු. හරි. අපි පණ්ඩුකාභයගෙන් මුටසිවට ලබන සතියේ එනවා. ඒකම මේ ඉතිහාසයේ ලේඛන වලින් මේ දෙපළ යම්කිසි ආකාරයෙන් මගහැර යාමට ගත්ත උත්සාහය පිළිබඳ ලබන සතියේ අපි මහාචාර්යතුමත් එක්ක කතා කරනවා. ඒ අතරතුර ඔබට පුළුවන් අපිට ඔබේ ගැටළු යොමු කරන්න. අද යොමු කරා වගේම 0112553363 කියන දුරකථන අංකයෙන් ඒකම අපේ unlimited district කියලා net fm ඔන්යා Facebook පිටුවේ පළවෙන බැනර් එකට යටින් ඒකම අද YouTube වැඩසටහන නලඹනවා නම් අපි මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා මහාචාර්යතුමා වගේම මගේ පෞද්ගලික ඊමේල් ලිපින ඒවට උනත් ලෝකෙ පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. අපි එහෙනම් බොහොම රසවත්ව අදත් වැඩසටහන නිමා කරන්න යනවා. ලබන සතියේත් අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනෙන් හම්බ වෙමු. අපි මතක් කරනවා මේ වැඩසටහන මෙහෙම මොහොතේ රාත්‍රී 9ට දැන් ආසන්නයි. ඉවර වුණාට
තව මොහොතකින් අපේ YouTube එකට මේ වැඩසටහන අප්ලෝඩ් වෙනවා. ඒකම පහුගිය වැඩසටහන උනත් නරඹන්න පුළුවන්. net fm unlimited history කියලා YouTube වල සර්ච් කරන්න නැත්නම් net fm රාජ් සෝමදේව කියලා සර්ච් කරන්න ඔබට පුළුවන් මේ වැඩසටහන් ලබා ගන්න. අපි එහෙනම් ලබන සතිය හම්බෙමු. ඔබ හැම කෙනාටම සුබ රාත්‍රියක්. ඉතිහාසය ගැන වඩාත් රසවත්ව කියවන අත්දකින ජීවත් වෙන කාලයක් ඔබට උදා වේවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. බොහොම ස්තුතියි නුවන්. Unlimited History අපේ ජාතික කතාව